ප්‍රශ්න තියෙනවා නම් මොනවද අහන්න පුළුවන්. ග්‍රේටා මොකුත් ප්‍රශ්න නැහැ. හෙලෝ ප්‍රශ්න සර්. බලන අහන්න. ප්‍රශ්න බලනවා. ඒක තමයි. සර් මොනිකා කියන්න. සර් මාව ඇඩ් කරගන්නේ නැද්ද? ඇඩ් කරගන්නේ කියන්නේ. ඇඩ් කරලා තියෙන ඔයා මේ ගෲප් එකෙන් ගත්තේ මේක නේද? ඔව් ඔව්. ඔව් ඇඩ් කරලා තියෙනවා. ගෲප් එකට ඇඩ් කරලා තියෙන්නේ. සර් ඔව් මල්ලිකා. සර් මේ කොහොමද සර් යූස් කරන්නේ ෆා කියන වචනේ දැන් ෆමාලේ එහෙම කියලා අහලා තියෙනවා. ඔව් දැන් මට අලුතෙන් ඇහුණා එක්තරා සිදුවීමකදී ආ කිව්වා මේ මීෆා බෘත්තා එහෙම කිව්වා. ඔව් දැන් ෆාරේ කියන ක්‍රියාපදය ඒගොල්ලෝ හරියට පාවිච්චි කරනවා. ෆාරේ කියන ක්‍රියාපදය මෙහෙම පාවිච්චි කරනවා නේද? අමාලේ බොනසෙරා අමාලේ නේද? මෙතන තියෙන්නේ ෆාරේ කියන එක අමාලේ. එතකොට අපිට ඕක කොහොමද පාවිච්චි කරන්න පුළුවන්? non mifai skifo මට ඒක මේව කරන්න එපා. non mifai skifo මදාමු කමන්නේ. non mifai skifo නේද? එතකොට අපිට කියන්න පුළුවන් දැන් ඕකෙදිම කියන්න පුළුවන් ෆා ප්‍රෙද්දෝ ෆා කාල්දෝ විතර ෆාරේ නේද? ඒවා අහලා තියෙනවා මීෆා බෘත්තෝ කියලා කියන්නත් පුළුවන්ද සර්? පුළුවන් මීෆා බෘත්තෝ. ඒක මට දැනෙන්නේ මට හොඳ නෑ ඒක මීෆා බෘත්තෝ. ඒකට මට අප්‍රිය හිතෙනවා. මම කැමති නෑ ඒකට මීෆා බෘත්තෝ නේද? එතකොට ඒ බෘත්තෝ කියන වචනේ සර් අප්‍රියයිම නෙමෙයි නිකන් අග්ලි වගේ අදහසකුත් වෙනවා. නරකයි කියන අදහස තමයි තියෙන්නේ. ඔව්. අග්ලි වගේ කියන්නේ අපිලිවෙලයි වගේ අදහසකුත් තියෙනව නේද? ඔව් මට මෙහෙම කියන්න පුළුවන් ලෙච් බහුවචන පාවිච්චි කරලා කියනවා මෙහෙම ලෙබනානේ මිෆාන්නෝ. එතකොට බහුවචන වෙන්න ඕනේ. මිෆාන්නෝ මාලේ. දැන් ෆා එකයි ෆාන්නෝ එකයි තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඒක වචන මොකක් හරි නරක නම් එහෙම අපි මී කියන එක මේ ෆා කියන එක පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන්. එතකොට දැන් මෙතන මේ ලෙබනාන නිසා බහුවචනනේ. ඒකනේ බහුවචනය. ලෙබනානේ මිෆාන්නෝ මාලේ. නේද? ඊ බම්බීනි කත්තිවි මිෆාන්නෝ බෘත්තෝ. මට එහෙම මිෆාන්නෝ. එතකොට දැන් ඒක බහුවචන වෙන්න ඕනේ එතකොට. ඒක වචන වලදී ෆා පාවිච්චි කරනවා. ඒක වචන සහ බහුවචන. ඒ කියන්නේ මට මේක ඇහුනේ කෙනෙක් මේ අපිලිවෙලට තියෙන එක්තරා තැනක් දැකලා ඒක දිහා බලාගෙන ඉඳලා කිව්වා මීෆා බෘත්තෝ කිව්වා. ඔව් කියන්නේ මට දැනෙන විදිහ ඒ කියන්නේ මාව ඒක මේ කැත බවට පත් කරනවා. මාව ඒක කැත මගේ ඔළුව කැත කරනවා ඒක. නරක කරනවා. නරක කරනවා කියන අදහස. හරි ග්‍රාචි. පාවිච්චි කරන්න පුළුවන් නේද? හරි ග්‍රාචි. Okay, prego. ඔව් ලක්ෂණි. සර් මී පියාච එකයි මේ පියාච එකයි දෙකම එකයිද සමානයිද? දෙකම එකයි. ඒ කියන්නේ අදහස් දෙකම එකමයි. දෙකම එකම අදහස. ආමි සමානයි මී. ආමේ සමානයි මී. අතේ සමානයි. ඔව් ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඒකම දාන්න පුළුවන්. අපි අර ඇඩ්වාන්ස් ඉටලියන් කියලා කියන්නේ හැබැයි මී දාන එක. මී පියාචේ. පියාචේ ආමේ කියලා කියන්නත් පුළුවන්. ඒකට සර් මේ ඊයෝ මී දාන්න ඕනේ නෑ නේ සර් එතකොට. ගලාගෙන යන එක විදිය හොඳ නම් ඊයෝ මී පියාචේ කියලා කියන්නත් පුළුවන්. කටට නුහුරු නැත්නම්. ඒක ඊයෝ එක දැම්මත් කමක් නැහැ නොදැම්මත් කමක් නැහැ. ඊයෝ මී පියාචේ කියලා කියන සමහරක් අය ඉන්නවා. එතකොට ඒක වැරදි නැහැ. අර ගලාගෙන යාම හොඳ නම් දාන්න පුළුවන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අමාරුවෙන් දාලා අර උඩයට පහළ බොනසෙරා සර්. බොනසෙරා ෆාතිමා බොනසෙරා. බොනසෙරා සර්. බොනසෙරා මොනිකා බොනසෙරා. මම දැන් ওই වීඩියෝ එක දාගත්තේ ඒකයි. ඒක තමයි. බොනසෙරා. අපි තව විනාඩි 3කින් පටන් ගමු. කෝෂිලා බොනසෙරා. කෝෂිලාට ඇහෙනවා මං හිතන්නේ. ඔව් සර් ඇහෙනවා සර්. හරි. අපි ගිය සතියේ මොනවා ගැනද කෝෂිලා කතා කරේ? සර් දැන් මගේ වැඩ ඉවර සර්. අපි ගිය සැරේ කෙරුවේ සර්. passato prossimo වල නේද? ඔව්. අද කතා කරනවා කොහොනේ සර්?
මොකද්ද අද අපි කතා කරමු කියලා කිව්වේ? ඒ මොකද්ද verbe මොකද්ද මම මතක නැහැ මොකක්ද කිව්වා මම මතක් කරන්නත් කියලා කිව්වා සර්. අවේරේ වෙබ් එකනේ කරේ සර් එස්සරේ ඔව් එස්සරේ. ඔව් එස්සරේ කරන්න ඕනේ අපි අවේරේ කරලා අපි අතීත කුඩුදන්තත් එක්ක අවේරේ කරා අපි නේද? ඔව්. කරලා උදාහරණ වාක්‍ය ටිකක් කරා අපිට අද එස්සරේත් එක පාවිච්චි කරන්න තියෙනවා කොහොමද අපි ඒක පාවිච්චි කරන්න කියලා නේද? ඒක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. අපි බලමු ඒක අද. ඉතින් විනාඩියකින් පටන් ගමු. එතකොට කට්ටිය එකතු වෙවි. ඔයාලට ඊවර්බි සර්වීලි ටික මතකයි නේද? කොතේරේ වොලේරේ දොවේරේ සපේරේ මතකයිද? මතකයි. ඔව්. ඒක වර්තමාන කාලේදී කොහොමද වර්ණගෙන්නේ කියලාත් මතකයි නේ? පොස්සෝ. ඊය පොස්සෝ. අන්න හරි. එතකොට දැන් අන්තිම එක අපිට ගත්තොත් දැන් පොස්සොනෝ. පොස්සොනෝ. නේද? එතකොට වොලේරේ වලත් ඒ විදිහටම වර්ණ ගා ගන්න පුළුවන්. ඊය දොවේරේ වෝලියෝ. වොල්ලියෝ ඒ විදිහට වර්ණ ගා ගන්න පුළුවන්. ඔව්. කොන්ජුන්ටීවෝ කියන එකේ තේරුම මොකක්ද? කොන්ජුන්ටිවෝ කියලා කියන්නේ තවත් එක ක්‍රියා විදිහක්. එතකොට ඒක ටිකක් අපිට හම්බ වෙන්නේ අනාගතයේදී තමයි ඒක හම්බ වෙන්නේ. කොන්ජුන්ටිවෝ කියලා කියන්නේ ඇඩ්වාන්ස් ඉතාලියන් වල තියෙන හොඳම එකක්. කොන්ජුන්ටිවෝ සමහරක් අය ඉතාලි අය වුණත් සාමාන්‍ය භාවිතයේදී පාවිච්චි කරනව අඩුයි. ඒතර කොන්ජුන්ටිවෝ එකක් කියලා කිය අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මොනවා හරි දෙයක් අපිට අපි දැන් කියන හැම දෙයක්ම හැම වෙලාවකම අපි ෂුවර් කරලා කියන්නේ නැහැනේ. අපිට අවිනිශ්චිතව කියන්න වෙන දේවල් තියෙනවනේ. මම හිතනවා මෙහෙම වෙයි කියලා. එතකොට ඒ වගේ දේවල් වලදී අපි අවිනිශ්චිත දේවල් ගැන කියද්දී ගොඩක් වෙලාවට මේ කොන්ජුන්ටිවෝ පාවිච්චි කරනවා. ඒතර කොන්ජුන්ටිවෝ වල අපිට කාල හතරක් හම්බ වෙනවා. ප්‍රෙසෙන්ටේ පස්සාතෝ වගේම ඉම්පර්ෆෙක්ටෝ ත්‍රාපස්සාතෝ කියලා හතරක් හම්බ වෙනවා. ඒ වල පොඩ්ඩක් ඉතින් ක්‍රියාවිදි වර්ණගෙන විදිය වෙනස්. ටිකක් අමාරුයි වැඩේ. ඉස්සරහට බලමු අපි අනිවාර්යෙන් මේවා. ඕකේ සර්. අනිවාර්යෙන්ම කොන්ජුන්ටිවෝ කියන්නේ හොඳම ඉතාලි. කියන කොන්ජුන්ටිවෝ දාලා අපි කතා කරනවා කියලා කියන්නේ අපිට මේ හොඳම ක්වොලිටි එකක් තියෙනවා එතකොට. එක්සැම්පල් එකක් විදිහට සර් ගත්තොත් අපි නිතරම පාවිච්චි කරන්නේ අපි කොන්දිෂනල් අපි තාම කතා කරේ නැහැ බොනසෙරා කොන්දිෂනල් තාම කතා කරේ නැහැ. ගොඩාක් වෙලාවට කොන්දිෂනල් එකක් කියලා කියන්නේ තවත් මොකක් හරි ක්‍රියාපදයක් ක්‍රියා අවස්ථාවක් සමග යොදන අවස්ථාවකට තමයි කොන්දිෂනල් පාවිච්චි කරන්නේ. මට මෙහෙම කියන්න පුළුවන්. සෙකොන්ඩෝ මේ මම හිතන සෙකොන්ඩෝ මේ දාන්න නැතුව අපි කියමු මට මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. සරලව එකක් ගත්තොත් ප්‍රෙසෙන්ට් වලින් ගත්තොත් එහෙම අපිට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න තියෙනවා Buonasera sir. Buonasera Chatri, buonasera. අපි පාවිච්චි කරනවා se avessi avuto i soldi මට සල්ලි තිබුණා නම් viaggerei molto. se avessi avuto. ඒතර avessi කියලා කියන්නේ congiuntivo අවස්ථාවක්. avuto කියලා කියන්නේ participio passato එකක්. avessi avuto කියලා කියන්නේ මට තිබුණා නම්. එතකොට se කියන එක ඉස්සරහට දාලා ඒ කියන්නේ තාම වෙන්නේ නැහැ. ඒක වෙලා නැහැ. අනුමානයක් තියෙන්නේ. එතකොට se avessi avuto i soldi viaggerei molto. මට සල්ලි තිබුණා නම් මම ගොඩක් ඇවිදිනවා. අන්න ඒ වගේ අවිනිශ්චිත දේවල් ගැන කියන්න. congiuntivo පාවිච්චි කරනවා. එතන සේ වෙනුවට කේ දාන්න පුළුවන්ද? බෑ. කේ දාන්න අපිට කේ දාන්න පුළුවන් වෙනම dopo che. එතකොට ඒ වගේ අවස්ථාවල කේ අපිට මැදට දා ගන්න පුළුවන්. ඒකත් කේ පාවිච්චි කරනත් congiuntivo වලත් කේ පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාවට කේ පාවිච්චි කරනවා congiuntivo වල මැදදී. වාක්‍යයේ මුලට පාවිච්චි කරන්නේ නැහැ. වාක්‍යයේ මැදදී පාවිච්චි කරනවා වාක්‍ය දෙක දෙපැත්තකට කරගන්න වෙච්චාම. සර් ඉදිරියේදී මේ පාඩම් ඔක්කොම කියලා දෙනවද? Penso che piova domani. Penso che piova domani. Piovere che piova කියලා කියන්නේ congiuntivo එක. Penso che
පියෝවා දුමානි පෙන්ස් ඕකේ. එතකොට මම හිතනවා අනුමානයක්. අනිවාර්යයෙන්ම කරනවා ඒවා. ඇඩ්වාන්ස් ක්ලාස් වලදී අනිවාර්යයෙන්ම කරනවා කොන්ජුන්ටිවෝ. හරි ලස්සනයි ඒක. Gracias, sir. ප්‍රේගෝ. හරි. එහෙමනම් අපි අපේ පාඩමට එමු. හැමෝටම වුණසේර මම ඉස්සෙල්ලාම ඔයාලගේ මයික් ටික ඔක්කොම ඔෆ් කරන්නම්. ඊට පස්සේ ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක කරගෙන යද්දී කොල් මේ මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් ප්‍රශ්න. නැත්නම් අර අමතර ශබ්ද හැදෙන නිසා මම මයික් ටික ඔෆ් කරලා පුරුදු විදිහටම දැන් මේ විදිහට අපිට තව එක්කෙනෙක් එකතු වෙනවා. හරි. ඔව්. ඔයාලට මේක පේනවා. වයිට් බෝඩ් එකේ පේනවා. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් කියන්න. අපිට මතකයි අපි පොතේරේ කියලා ක්‍රියාපදයක් පාවිච්චි කරා ඊ වෙර්බි සර්වීලි වලදී නේද? පොතේරේ. ඔයාලට මතකයි. sorry. පොතේරේ නේද? ඊට පස්සේ අපි පාවිච්චි කරා කෙනෙක් එකතු වුණා නේද? බලමු කවුද කියලා. පොඩ්ඩක් ඉන්න එක්කෙනෙක් ඉන්න එකතු වෙන්න. අයියා මිස්සුනා. හරි. අපි පොතේරේ කියන එක පාවිච්චි කරා. එතකොට ඒකෙදි අපිට ආයිත් හම්බුණා වොලේරේ. වොලේරේ. ඊට පස්සේ ඔයාලා දන්නවා දැන් මේ ටික ඔයාලා මතක් කරගන්න නේද? ඊට පස්සේ අපිට හම්බ වුණා දොවේරේ කියන එක හම්බ වුණා. ඊට පස්සේ අපිට හම්බ වුණා සපේරේ කියන එක හම්බ වුණා. නේද? සපේරේ. දැන් මේ විදිහට අපිට හම්බ වුණා කියලා මතකයි ඔයාලට පොඩ්ඩක් ඉන්න අපිට හරි. එතකොට පොතේරේ වොලේරේ දොවේරේ සපේරේ කියලා ක්‍රියාපද හතරක් හම්බුණා ඔයාලා දැක්කා. එතකොට පොතේරේ කියලා කියන්නේ පුළුවන් කියන එක, වොලේරේ කියලා කියන්නේ ඕන කියන එක, අවශ්‍යයි කියන එක, දොවේරේ කියන්නේ යුතුයි කියන එක, සපේරේ කියලා කියන්නේ දන්නවා කියන එක. එතකොට එහෙම ගත්තාම අපිට දැන් අපි කලින් කතා කරානේ අවේරේ කියන ක්‍රියාපදය පාවිච්චි කරලා ආධාරක ක්‍රියාව හැටියට පාවිච්චි කරලා අපි පාවිච්චි කරන ක්‍රියා අවස්ථා ටිකක් අපි කතා කරා. එතකොට මෙතනට ගත්තොත් මේ ක්‍රියාපද හතරේ අතීත කාලය ගැන කතා කරොත් අපි මේ පොතේරේ වොලේරේ දොවේරේ සපේරේ කියන එකේ අතීත කාලය ගැන කතා කළොත් මේකෙත් අපිට හදාගන්න පුළුවන් අතීත කුදන්තය. දැන් ඔයාලා අතීත කුදන්තයක් හදාගන්න දන්නවා. පර්ටිසිපියෝ පස්සාත්තෝ එකක් හදාගන්න දන්නවා. ආරේ කපලා ආතෝ එකතු කරා ඔයාලා. ඒරේ කපලා ඌතෝ එකතු කරා. ඊරේ කපලා ඊතෝ එකතු කරා. එතකොට ආතෝ ඌතෝ ඊතෝ එකතු කරලා අතීත කුදන්ත ඔයාලා හදාගත්තා. පර්ටිසිපියෝ පස්සාත්තෝ හදාගත්තා. දැන් මේකෙත් අපිට පුළුවන් මේ විදිහට අපිට ඒරේ කපලා මේ වල ඒරේ කපලා මේකෙත් ඒරේ කපලා මේ තුනෙත් අතීත කුදන්ත හදාගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට පොතේරේ වල අතීත කුදන්තය හදාගත්තාම ඔයාලා දන්නවා. දැන් ඔයාලා මයික් ඔෆ් කරලා තියෙන නිසා ඔයාලට කියවන්න පුළුවන්. මොකද දැන් මම ලියන එක බලාගෙන ඉන්න එපා. නැත්නම් ඔයාලට නිදිමත හැදෙයි මං කියන දේ අහගෙන ඉද්දි ඔයාලත් කියවන්න. දැන් මේ පොතේරේ කියන එක ඔයාලා කියවන්න, පොතූතෝ කියන එක කියවන්න. හොඳට කට ඇරලා කියවන්න බය වෙන්න එපා. හරිද? එතකොට පොතේරේ කියන එකේ අතීත කුදන්තය පොතූතෝ. ඒ වගේම ඔව් මම පොඩ්ඩක් මේ ටික මෙහාට ගන්නම්. පොඩ්ඩක් මෙහාට ගන්නම්. හරි. ඔව් පොතේරේ වල පොතූතෝ. ඊට පස්සේ වොලේරේ වල ගන්නම්. ඊට පස්සේ මේකත් මෙහාට ගමු. ඊට පස්සේ මේකත් මෙහාට ගමු. මේවට කරන ප්‍රශ්නයක් අපි අයින් කරලා දාමු. ඔයාලා දන්නවා අපි අවසාන අකුරු තුන අයින් කරලා තමයි මේකේ ඌතෝ එකතු කරගත්තේ කියලා දන්නවා. නේද? ඒකේ ප්‍රශ්නයක් නැහැ දැන් ඔයාලට. ඒතර පොතේරේ වල අතීත කුදන්තේ පොතූතෝ. ඒතර පොතූතෝ කියන එකේ අදහස තමයි පුළුවන් වුණා කියන එක. අපි මේ කියන්නේ ගිය සතියේ මේ ගැන කතා කරේ නෑ මං හිතන්නේ නේද ඔයාලත් එක්ක? හරි. ඔව්. නෑ සර් නෑ. ඔව් ඒ ගැන අපි කතා කරේ නැහැ. එතකොට පොතේරේ වල අතීත කුදන්තේ පොතූතෝ. වොලේරේ වල අතීත කුදන්තය වොලූතෝ. ඒ වගේම
දොවේරේ වල අතීත කෘදන්තය දොවූතෝ. මේ රතු පාටින් තියෙන්නේ අතීත කෘදන්ත. දොවූතෝ. ඒ වගේම සපේරේ වල අතීත කෘදන්තය සපූතෝ. නේද? හරි. සපූතෝ. දැන් ඔන්න අපිට මේ පුළුවන් වුණා කියලා ඇවිල්ලා තියෙනවා නේ. පුළුවන් වුණා, ඕන වුණා, යුතු වුණා, දැනගත්තා. එහෙම තමයි තියෙන්නේ නේද? එතකොට මේ ටික මෙහෙම පාවිච්චි කරද්දී මට තප්පරයක් දෙන්න එක්කෙනෙකුට මේ කවුද ඉන්නේ? එයාට ID එක යවලා නැහැ. හරි. ඒක හරි. හරි. එතකොට පොතූතෝ පුළුවන් වුණා, වොලූතෝ ඕන වුණා, දොවූතෝ යුතු වුණා, සපූතෝ දැනගත්තා. එතකොට දැන් මේවා අතීත කෘදන්ත වුණාට මෙව්ව තනියම පාවිච්චි කරන්න බෑ. අපිට මේකට අනිවාර්යයෙන්ම ආධාරක ක්‍රියාවක් පාවිච්චි කරන්න ඕනේ. මේ අතීත කෘදන්ත වලට අනිත් අතීත කෘදන්ත වගේම ආධාරක ක්‍රියාවක් ඕනේ. එතකොට දැන් අපි අවේරේ පාවිච්චි කරලා හදලා ඉගෙනගෙන තියෙන නිසා අපිට පුළුවන්කම තියෙනවා මෙතනට ආධාරක ක්‍රියාව හැටියට අපිට පාවිච්චි කරන්න අවේරේ. අපි ඒ ටික කොහොම ලියා ගන්නවා පල්ලෙහෙන් පල්ලෙහාට ඕ I ආ අභ්‍යාමෝ අරගෙන කියව ගන්න ඒවා අවේතේ සහ ආන්නෝ නේද? ඔයාලා මම දාන හැම එකක්ම ඔයාලත් කියවන්න. ඔයාලගේ මයික් ඔෆ් කරලා තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට දැන් කියන්න ඕනේ මට පුළුවන් වුණා කියලා කියන්න ඕනේ. දැන් දන්නවා ඔයාලා මට පුළුවන් වුණා කියලා කොහොමද පාවිච්චි කරන්න කියලා. නේද? ඕ පොතූතෝ මට පුළුවන් වුණා. ඕ පොතූතෝ. ඒ වගේම දැන් ඔයාට පුළුවන් වුණා කියද්දිත් ඔයාලා කියන්න දන්නවා ආයි පොතූතෝ. එතකොට දැන් මේක පුළුවන් වුණේ නැත්තම් එහෙම බැරි වුණා කියලා කියද්දි අපි මේ පැත්තට පාවිච්චි කරනවා නැත යන අර්ථය පාවිච්චි කරනවා නේද? මෙතනින් ඉස්සරහට තමයි අපි පාවිච්චි කරන්න තියෙන නැත යන අර්ථය. කෙනෙක් හරි ආවා දැන් හරි. ඔව් මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් නැත යන අර්ථය පාවිච්චි කරන්න පුළුවන්. මම මේ පල්ලෙහෙන් පල්ලෙහාට දැම්ම නැත්නම් ඉස්සරහට සාමාන්‍ය විදියට අපි ලියන්නේ මේක. දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? දැන් මට කියන්න ඕනේ මට පුළුවන් වුණා කියලා කියද්දි ඔයාලා දන්නවා ඕ පොතූතෝ මොන හරි දෙයක් කරන්න. අපි දාමු මෙතන එක උදාහරණයක් දාමුකෝ. අපි ආසම කරන ක්‍රියාපදේ දාමු. මංජාරේ නේද? දැන් ඔන්න එක ක්‍රියාපදයක් දැන් මෙතන තියෙනවා. දැන් හැබැයි මෙතන දැන් ක්‍රියාපද තුනක් තියෙනවා කියලා ඔයාලට පේනවා. මේක ආධාරක ක්‍රියාව, මේක අතීත කෘදන්තය, මේක ප්‍රධාන ක්‍රියාපදය. ක්‍රියාපද තුනක් ආපු අවස්ථාවක් තමයි මේක. එතකොට මේ පිළිවෙලට තමයි මේවා ටික එන්නේ. එතකොට දැන් මට කියන්න ඕනේ මේ විදිහට. මට පුළුවන් වුණා කන්න නේද? ඕ පොතූතෝ මංජාරේ. ඕ පොතූතෝ මංජාරේ. දැන් මට කන්න බැරි වුණා නම් මම නොන් එක ඉස්සරහට දාගන්නවා නොනෝ පොතූතෝ මංජාරේ. නේද? දැන් මේක මට විතරක් නෙමෙයි මේ ඕනම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට කන්න බැරි වුණාද? නේද? ඔයාලට කියලා කියද්දි මෙතන ඔයාලා ඉන්නේ මෙතන අවේරේ වල මෙතන ඉන්නේ ඔයාලා. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් non avete potuto mangiare. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් වාක්‍ය හදද්දි නේද? අපි වාක්‍ය හදද්දි අපිට මේ විදිහට හදන්න පුළුවන්. නේද? මෙහෙම කියන්න පුළුවන්. io mangio. sorry. ඊට පස්සේ මම ආපහු ඕක නැත යන අර්ථයෙන් කියනවා io non mangio. මේක වර්තමාන කාල තනි ක්‍රියාපදයක් කරගෙන හදලා තියෙන්නේ. io mangio කියලා කියන්නේ මම කනවා. io non mangio කියලා කියන්නේ මම කන්නේ නැහැ. හැබැයි දැන් මේක දාපුවකින් වුණාද මට කන්න පුළුවන් වුණා. ඒක වෙනම කතාවක්නේ. මම කනවා කියලා කියන්නේ මාංජෝ නම් මට කන්න පුළුවන් වුණා කියලා කියද්දි මේ විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. ඕ පොතූතෝ මංජාරේ. මට කන්න පුළුවන් වුණා. හැබැයි දැන් මම කියනවානේ මම කෑවේ නැහැයි කියලා. දැන් මම කෑවේ නැහැයි කියලා කියද්දි කනවා කියන ක්‍රියාපදේ වර්තමානයේ හදාගත්තා. ඒක ඉස්සරහින් අපි ආධාර ක්‍රියාව පාවිච්චි කරා. එතකොට non mangio මේ ඊයෝ නැති වුණාට කමක් නැහැ මේ දෙකේම අපිට නැතොත් පාවිච්චි කරන්න පුළුවන් non mangio මම කන්නේ නැහැ. හැබැයි මට කන්න බැරි වුණා කියලා කියන්න වෙනවනේ.
අන්න එතකොට තමයි පාවිච්චි කරන්න ඕනේ නේද? මේකට සමාන්තරව ගත්තොත් එහෙම මට පුළුවන් වුණා කියනවා පොස් පංජාරේ. දැන් මේකේ අදහස් දෙක වෙනස්. ඊට පස්සේ මට කන්න බැරි වුණා කියලා කියද්දි මම අතීත කාලයට යවනවා මේක non o potuto mangiare. non ho potuto mangiare. එතකොට දැන් මේක කාල දෙකක් නේද? ඒ වගේම අපිට මෙතනදී ආපහු අතීත කාලය මේක කියන්න පුළුවන් නේද? non ho mangiato. non ho mangiato. නේද? non ho mangiato. මම කෑවේ නැහැ. දැන් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන දේ තමයි නේද? මෙතන io mangio මම කනවා. io non mangio මම කන්නේ නැහැ. non ho mangiato. non ho mangiato මම කෑවේ නැහැ. එතකොට මේක වෙනස් කතාවක් නේද? එතකොට ඒ වගේ තමයි මේකත් posso mangiare කියලා කියන්නේ මට කන්න පුළුවන්. මෙතන ඇත්ත වෙන්න ඕනේ. non ho potuto mangiare කියලා කියන්නේ මට කන්න බැරි වුණා. එතකොට මම කෑවේ නැහැයි කියලා කියද්දි non ho mangiato මට කන්න බැරි වුණා කියලා කියද්දි non ho potuto mangiare. එතකොට අවස්ථා දෙකක්. අපි ඒවා වෙන වෙනම අරගෙන කතා කරමු. හරි? ඊට පස්සේ අපිට දැන් මෙතන අපි තව ක්‍රියාපදයක් දාමුකෝ. බේර කියන එක. බේර කියන එක ගමු. නැත්නම් dormire කියන එක පාවිච්චි කරමු. කෙනෙක් වෙනවා නේද? හරි. සර් ඔව් අහන්න. නොනෝ කියද්දී ස්තක්කාතද අතක්කාතද? නෑ ස්තක්කාතුවා මම මෙතන වැරදිලා ලියුවා. මෙතන ඈත් වෙන්න ඕනේ. අපි ශබ්ද කරද්දී අපි ඈත් කොහොමද ලියද්දී ලියන්නේ ඈත් කරලා තමයි යා. ළඟට කරලා ලියන්නේ. මේක තමයි ලියලා පිළිවෙලා. ඔව් මම තව පල්ල වාක්‍යයක් ලියන්නම් මම. එකට ලියන්නේ නැහැ. මෙතන පොඩි ස්පේස් එකක් මෙතන තියන්න ඕනේ. ස්තක්කාතෝ කියන්නේ ඈත් කරන එක නේද? ඔව් අත්තක්කාතෝ කියලා කියන්නේ ඈත් ලං කරනවා. අත්තක්කාරය වෙනවා. ස්තක්කාරය කියලා කියන්නේ ඈත් වෙනවා. ඈත් කරනවා. නේද? ඔව්. හරි. එතකොට මෙතන මේ ඈත් වෙලා තියෙන්න ඕනේ මෙතන. ඊට පස්සේ අපිට තව මෙතනට ක්‍රියාපද දාගන්න පුළුවන් කැමති ක්‍රියාපදයක් අපිට. හැම ක්‍රියාපදයක්ම නෙමෙයි මම මේ දාන ಜಾති ඒව ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි දාමු මේ වගේ ක්‍රියාපද ටිකක් දාලා අපිට මේවයින් හදා ගන්න ඕනේ. මේ වගේ වාක්‍ය ටිකක් හදා ගන්න ඕනේ. එතකොට මේක අපි පාවිච්චි කරද්දී දැන් මේක අපි ඉස්සලා මම වෙනුවෙන් පාවිච්චි කරා. ඒ වගේම අපිට මේක ඕනම කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන් නේද? එතකොට දැන් පොතේරේ පාවිච්චි කරා වගේම පොතූතෝ වල පුළුවන් වුණා කියන එක ඕන වුණා කියලා කියද්දිත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නේද? එයාට නිදා ගන්න ඕන වුණේ නැහැ. එහෙම නැත්තම් කියන්න ඕනේ එයාට නිදා ගන්න ඕන වුණා. එතකොට එයාට කියලා කියද්දි ඔහුට හෝ ඇය වෙනුවෙන් තියෙන මෙන්න මේ අවස්ථාව, ඔහු හෝ ඇය වෙනුවෙන් තියෙන මේක. එතකොට ඕන වුණා කියලා කියද්දි මෙතන පාවිච්චි කරනවා. ඒක නිසා අපිට ආ voluto dormire නේද? ආ voluto dormire. ඔහුට අවශ්‍ය වුණා මාරියෝ ආ voluto dormire. අපි එහෙම පාවිච්චි කරමු. මාරියෝ ආ voluto dormire. මාරියෝ ආ voluto dormire. එතකොට අපිට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාරියෝට ඕන වුණා නිදා ගන්න. නේද? බැරි වෙලාවත් එයාට ඕන උනේ නැත්තම් නිදා ගන්න අපි non කියන එක මෙතනට දා ගන්නවා. මාරියෝ non ha voluto dormire. නේද? non ha voluto dormire. මාරියෝට නිදා ගන්න ඕන උනේ නැහැ. ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි එහෙම කරලා ඉවරලා ඊට පස්සේ අපිට මේ volere කියන එක වගේම dovere කියන එකේ යුතුයි කියලත් නේද? එයා ක්‍රීඩා කළ යුතු වුණා. නේද? එයා දවසකට පැය 3ක් ක්‍රීඩා කළ යුතු වුණා. එතකොට කළ යුතු වුණා කියලා කියද්දි අපිට පාවිච්චි කරන්න වෙන්නේ dovuto නේද? එතකොට අපිට දාන්න පුළුවන් ඔහු හෝ ඇය වෙනුවෙන් දාන්නත් පුළුවන්, මම වෙනුවෙන් දාන්නත් පුළුවන්, ඔයා වෙනුවෙන් දාන්නත් පුළුවන්, ඒගොල්ලෝ වෙනුවෙන් දාන්නත් පුළුවන්, ඔයාලා වෙනුවෙන් දාන්නත් පුළුවන්, ඒගොල්ලෝ වෙනුවෙන් දාන්නත් පුළුවන්. එතකොට දැන් අපි ඒගොල්ලෝ පැය 2ක් දවසකට
සෙල්ලම් කළ යුතු වුණා. ක්‍රීඩා කළ යුතු වුණා. දැන් අපිට හදාගන්න පුළුවන් මේක වාක්‍යයක් හැටියට නේද? ඒගොල්ලෝ කියලා කියද්දි අපි පාවිච්චි කරනවා ආන්නෝ කියන එක. ඒගොල්ලෝ නේද? මොනවා කරන්නද ඕන උනේ? යුතු වුණා කරන්න ඒගොල්ලෝ නේද? ඒතකොට අපි පාවිච්චි කරන්න පුළුවන් දොබූතෝ කියලා පාවිච්චි කරන්න පුළුවන්. මොනවා කරන්නද කියලා දැන් කියන්න ඕනේ. ඒතකොට ක්‍රියාපදේ වර්ණගන්නේ නැහැ. අපි වර්ණගන්නෙම නැතුව මෙතන පාවිච්චි කරනවා ජොකාරේ. අපි මේ ක්‍රියාපද හතරේ තියෙන විශේෂත්වය ඒක තමයි වර්තමාන කාලයේදී වුණත් ඊට පස්සේ යොදන ක්‍රියාපදේ මුකුත්ම කරන්නේ නැහැ. මොකද වර්තමාන කාලයේ ක්‍රියාපදේ වර්ණගල ඉවර වුණා. දැන් මෙතන අපි පාවිච්චි කරලා තියෙන අතීත කෘදන්තය මෙතන අතීත කෘදන්තවලදීත් අතීත කෘදන්ත වලට පස්සේ දාන ක්‍රියාපදේ වර්ණගීමක් මුකුත්ම කරන්නේ නැතුව මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ආධාර ක්‍රියාව පාවිච්චි කරන්නම ඕනේ. ඒතර ආන්නෝ දොබූතෝ ජොකාරේ නේද? ඒගොල්ලෝ ක්‍රීඩා කළ යුතු වුණා. මෙතන යුතු වුණා කියලා තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ක්‍රීඩා කළ යුතු වුණා ned 2 ore al giorno. Hanno dovuto giocare 2 ore al giorno. ඒගොල්ලෝ ක්‍රීඩා කළ යුතු වුණා දවසට පැය දෙකක්. ඒ වගේ දෙයක් අපිට කියන්න පුළුවන්කම තියෙනවා නේද? ඒ වගේම අපිට දොවේරේ පාවිච්චි කරා වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් සපේරෙත් පාවිච්චි කරන්න පුළුවන්. සපේරේ වල අතීත කුදන්තය තමයි සපූතෝ දැනගත්තා නේද? එයා අපි කියනවා අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. එහෙම කියන්න ඕනේ. අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම මෙතනට ගන්නම් ඒ වාක්‍ය නේද? අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. එහෙම කියලා කියන්න පුළුවන්කම තියෙනවා. අපි ගමු. එතකොට දැන් ඔයාලා දන්නවා අපි දැනගෙන හිටියේ නැහැ කියලා කියද්දි නේද? non abbiamo saputo. non abbiamo saputo. එතකොට ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. non abbiamo saputo. non abbiamo saputo niente. non abbiamo saputo niente. අපි මොනවත් දැනගෙන හිටියේ නැහැ. නේද? non abbiamo saputo niente. අපි මොනවත් දැනගෙන හිටියේ නැහැ කියලා කියන්නේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මෙයාව වෙනස් කරගන්න පුළුවන්. නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාව වෙනස් කරගන්න පුළුවන්. ඒතර මෙයාව වෙනස් කරපු ගමන්ම වෙන්නේ මොකක්ද? පුද්ගලයාව වෙනස් වෙනවා. මේ අභ්‍යාමෝ කියන එක අපි ගත්තා. අනිත් ඕනම අවස්ථාවක් දාගන්න පුළුවන්. non saputo niente. මම මුකුත් දැනගෙන හිටියේ නෑ. non saputo niente නේද? prima di cominciare la lezione නේද? පාඩම් පටන් ගන්න කලින් non saputo niente di participio passato. participio passato ගැන මම මොනවද දැනගෙන හිටියේ නෑ. non saputo niente. ඒකට අපිට කැමති විදිහකට පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අපි උදාහරණ විතරයි මෙතනට ගත්තේ අපි. එතකොට දැන් ඔයාලා දැක්කා අපිට මේ ඕනම ක්‍රියාපදයක් අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ අතීත කුදන්තත් එක්ක පොතේරේ වලේරේ දොවේරේ සපේරෙත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔයාලගේ මයික් ඔක්කොම ඕෆ් කරලා තියෙන නිසා මම මේ අහන දේවල් වලට පොඩ්ඩක් ඔයාලා උත්තර දෙන්න බලන්න. දැන් ඔයාලා උත්තර දෙන්න මට මේ වලට. දැන් මෙතන අපිට තියෙනවා මංජාරි කියලා කියන්නේ මොකද්ද? කනවා. බේරේ බොනවා. දොර්මීරේ නිදා ගන්නවා. ප්‍රෙන්දරේ ගන්නවා. ජොකාරේ සෙල්ලම් කරනවා. ක්‍රීඩා කරනවා. බල්ලාරේ නටනවා. කපීරේ තේරුම් ගන්නවා. තේරුණා. තේරෙනවා. තේරුම් ගන්නවා. තේරෙනවා කියන එක. නේද? ඊට පස්සේ අපිට මෙහෙම දැන් වාක්‍ය හදා ගන්න ඕනේ. දැන් ඔයාලා පොතේ ලියන්න මේ වාක්‍ය. ලියලා බලන්න මේක ලියන්න පුළුවන්ද කියලා. දැන් මේක දිහා බලාගෙන මේ තුන බලාගෙන ඔයාලා ලියන්න පුළුවන්කමක් තියෙනවා. මම මේ කියන ඒවා ටික. නේද? ඔයාලට ඕන වුණාද කෝපි එකක් ගන්න? ඔයාලට ඕන වුණාද කෝපි එකක් ගන්න? try එකක් දෙන්න බලන්න ඔයාලගේ පොතේ ලියන්න. ඔයාලට ඕන වුණාද කෝපි එකක් ගන්න? ඒතර ගන්න කියලා කියද්දි එතන ප්‍රෙන්දරේ පාවිච්චි කරන්න පුළුවන්. ලියන්න බලන්න. ඔයාලට ඕන වුණාද? avete voluto prendere ned un caffè.
avete voluto prendere un caffè? ඔයාලට ඕන වුණාද? avete voluto prendere un caffè? ඔයාලට ඕන වුණාද කෝපි එකක් ගන්න? නේද? ඕකම අපිට කියන්න පුළුවන් මට ඕන උනේ නැහැ කෝපි එකක් ගන්න. මට ඕන උනේ නැහැ කෝපි එකක් ගන්න. ඒත් මම ගත්තා කියලා කියන්න ඕනේ. මට ඕන එහෙම ලියන්නකො. මට ඕන උනේ නැහැ කෝපි එකක් ගන්න. ඒත් මම ගත්තා. prendere තමයි පාවිච්චි කරන්නේ. ඔව්. non ho voluto prendere un caffè. non ho voluto prendere un caffè කියලා මම කියනවා ma එතන pero ho preso. මේකට අපිට මෙතන මේ ඍජු සර්වනාමයක් දාගන්න තියෙනවා නම් හොඳයි. දැනට අපි ඉගෙන ගන්න නැති නිසා නොදායිමු අපි ඒක. ma lo preso කියලා මෙතනට අපිට දාන්න පුළුවන්. lo එකක් දාලා එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපාද. ma ho preso. මම ගත්තා. non ho voluto prendere un caffè ma ho preso. ඒත් මම ගත්තා. සර් පෙරෝ කියලා දාන්න පුළුවන්ද? පුළුවන්. මා එක වෙනුවට පෙරෝ දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මා එකයි පෙරෝ එකයි ලොකු වෙනසක් නැහැ. ඒකේ දෙකම එක සමානයි. නමුත් කියන අදහසින් දාන්න පුළුවන්. ඊළඟට අපිට දාන්න පුළුවන් මේ වගේ එකක්. ඔයාලා ලියන්න බලන්න. ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. ඕන කමක් කියලා කියද්දි බොලේරේ වල පාවිච්චි කරන්න පුළුවන් අපිට. තිබුණා කියන අදහසින් බොලූතෝ පාවිච්චි කරන්න පුළුවන්. නේද? අපි සිංහල අර්ථය ඒ විදිහට ගත්තට අපිට මෙහෙම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. non hanno voluto capire. නේද? non hanno voluto capire. non hanno voluto capire. ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. නේද? non hanno voluto capire. ඒ වගේම මෙහෙම කියන්න පුළුවන් අපි දැනගෙන හිටියා හැම දෙයක්ම. නේද? අපි දැනගෙන හිටියා හැම දෙයක්ම කියලා කියන්න ඕනේ. ඒක ලියන්න බලන්න. අපි දැනගෙන හිටියා හැම දෙයක්ම. Abbiamo saputo tutto. අන්න හරි. abbiamo saputo අපිට මෙතන tutto කියලා එකක් දාගන්න පුළුවන් නේද? abbiamo saputo tutto. එතනට අපි දාගමු කියන එක. abbiamo saputo tutto. අපි දැනගෙන හිටියා හැම දෙයක්ම නේද? ඕනනම් කියන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද දැනගෙන හිටියේ නෑ. non hanno saputo niente කියලා පාවිච්චි කරන්න පුළුවන්. niente එකක් අපිට දාගන්න පුළුවන්. අපි කොහෙද ලිව්වනේ niente කියලා. non hanno saputo niente. ඒගොල්ලෝ මොනවද දැනගෙන හිටියේ නෑ. එහෙම කියන්න පුළුවන්. ඡන්දෙ දෙන්න කලින් ඒගොල්ලෝ මොනවද දැනගෙන හිටියේ නෑ. ඒත් දුන්නා කියලා එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. non hanno saputo niente. හරි. එතකොට අපිට දැන් මේ වගේ වාක්‍යයක් හැදුවොත් එහෙම පුද්ගලයෙක්ව දාලා පාවිච්චි කරනවා. මමයි මල්ලි දැනගෙන හිටියේ නැහැ නටන්න. මමයි මල්ලි දැනගෙන හිටියේ නැහැ නටන්න කියලා කියන්න ඕනේ. පොඩක් ඒ වාක්‍ය හදන්න බලන්න පුද්ගලයෝ දෙන්නෙක්ව දාලා. මමයි මල්ලි දැනගෙන හිටියේ නැහැ නටන්න. බලන්න මෙහෙමද ඔයාලා ලිව්වේ කියලා.
io io e mio fratello අන්න හරි mio fratello io e mio fratello Non abbiamo saputo non ballare. non abbiamo Saputo saputo ballare. අන්න හරි non abbiamo saputo Ballare. ballare දැන් ගොඩක් වෙලාවට අපිට හිතෙනවා මෙතනට දාන්න මේ ආ බල්ලාරේ කියලා දාන්න හිතෙනවා. ඇයි අපි සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් පාවිච්චි කරද්දී මේ මූලික අවස්ථාවෙන් අපි නිපාතයක් ඇතුව තමයි පාවිච්චි කරේ. හැබැයි අපිට විශේෂ සහනයක් දීලා තියෙනවා මෙන්න මේ අවස්ථා හතර ක්‍රියාපද හතර නිපාතයක් නැතුවම මේක පාවිච්චි කරන්න. නේද? io e mio fratello non abbiamo saputo ballare. එතකොට මේක එහෙම පිටින් පාවිච්චි කරන්න පුළුවන්. නිපාතයක් ඕන නැහැ. වර්තමාන කාලේ අතීත කාලේ දෙකේදීම ඔහොම තමයි. අනාගතත් එහෙම තමයි වෙන්නේ අපිට. ඕනම කාලයකදී මෙන්න මේකත් එක්ක පාවිච්චි කරන ක්‍රියා අවස්ථාව ඊළඟට පාවිච්චි කරන ක්‍රියා අවස්ථාව වෙනස් කරන්න නැතුව මූලික අවස්ථාවෙන් අපිට තියන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඔයාලට ඒ වගේ දෙයක් කරගන්නත් පුළුවන්. ilmio කියලා දාන්න බැයිද? මොකද්ද? ilmio කියලා දාන්න බැයිද? ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? ඒක නීතියෙන් මේගොල්ලෝ කියලා තියෙනවා පවුලේ අය ගැන කතා කරද්දී අදාළ පූර්ව පදය දාන්න එපා කියලා තියෙනවා. චූටි සටහනක් එතන දාගන්න තරු ලකුණක් දාලා මෙතන ඕන ඉරි කැලකුත් දාලා දාගන්න පවුලේ අය ගැන සඳහන් කරන විට පූර්ව පදය යොදනු නොලැබේ කියලා දාගන්න. පූර්ව පදේ දාන්නේ නැහැ පවුලේ අය ගැන කියද්දි. බහුවචන වලදී කියනවා ඒක වචන වලදී විතරයි දාන්නේ නැත්තේ. අපිට මෙහෙම එකක් කිව්වොත් එහෙම ඔවුන් සහ ඔවුන්ගේ යහළුවෝ නේද? ඔවුන් සහ ඔවුන්ගේ යාළුවෝ මොකක්ද කෙරුවා කියලා කියන්නේ අපි ඔවුන්ට සහ ඔවුන්ගේ යාළුවන්ට කන්න ඕන වුණේ නැහැ. ඔවුන්ට සහ ඔවුන්ගේ යාළුවන්ට කන්න ඕන වුණේ නැහැ. ඔවුන්ට සහ ඔවුන්ගේ යාළුවන්ට කන්න ඕන වුණේ නැහැ. කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන්? Loro e i loro Loro e i loro amici nostri amici non voluto mangiare. hanno non voluto mangiare. I loro amici ned Ah, non Voluto. non hanno voluto mangiare නේද? දැන් මේකේ චූටි ප්‍රශ්න ඇති සමහරක් වෙලාවට ඔයාලට නේද? loro e i loro amici ඔවුන්ගේ මිතුරෝ කියලා කියද්දි අපි මේ විදිහට පාවිච්චි කරනවා i loro කියලා. මොකද loro කියන එක වෙනස් වෙන්නේ නැහැ. il loro, i loro, la loro, le loro කියලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. පූර්ව පදේ විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඔවුන්ගේ යාළුවෝ නේද? එතකොට මෙතන ඉන්නේ ඔවුන් සහ ඔවුන්ගේ යාළුවෝ කියලා පොදුවේ ගත්තොත් එහෙම අපිට කියන්න මෙන්නේ ඔවුන් කියන අදහස. එතකොට ඔවුන් වෙනුවෙන් අවේරේ වල තියෙන්නේ ආන්නෝ. එතකොට ඕන උනේ කියලා කියද්දි මේක පාවිච්චි කරනවා. කන්න කියලා කියද්දි මේක පාවිච්චි කරනවා. loro e i loro amici non hanno voluto mangiare කියලා කියන්න පුළුවන්. නේද? දැන් කවුරු හරි අපි වැඩ කරන තැනක අපිට කියලා යනවා ඔන්න පුතා එයාගේ යාළුවෝ ටිකක් එක්ක ඒගොල්ලන්ට කන්න දෙන්න කියලා කියයි. එතකොට එහෙම කිව්වහම අපිට ආපහු ඒගොල්ලෝ කෑවේ නැත්නම් සිඤ්ඤෝරාවට පස්සේ කියන්න පුළුවන් සිඤ්ඤෝරා හෝ සිඤ්ඤෝරේ නේද? hanno mangiato ඒගොල්ලෝ කෑවද? no signora loro e loro amici non hanno voluto mangiare ඒගොල්ලන්ට කන්න ඕන උනේ නැහැයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර සුපුරුදු විදිහට no කියලා ෂේප් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ no කියලා ෂේප් වෙන්න නෙමෙයි අපි try කරන්නේ නේද? එහෙම නැත්නම් අපිට මෙහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. non hanno voluto නේ. ඒකම අපෝ දික් කරන්න ඕනේ නැහැ අපිට. non hanno sorry
අහපු උත්තරේ අපි දන්නවනේ නේද? non hanno voluto. ඔච්චරයි. non hanno voluto. ඒගොල්ලන්ට ඕන උනේ නැහැ. ආයෙ වෙන ලොකු විස්තරයක් කියන්න ඕනේ. අපි අර වාක්‍ය හදන්න ගිය නිසා මෙච්චර දුරට හදාගත්තේ non hanno voluto. ඒගොල්ලන්ට ඕන උනේ නැහැ. නේද? එතකොට එහෙම අපිට කෙටියෙන් පාවිච්චි කරගන්න පුළුවන්. මෙච්චර දිග දුර යන්න ඕනේ නැහැ. ඔහොම කියා ගන්න පුළුවන් අපිට. එතකොට අපිට ඒ වාක්‍ය ටික ගත්තාම ඔයාලා දැක්කා අපි ඒ පාවිච්චි කරපු නාම ක්‍රියාපද ඔක්කොම ටික අපි අර සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න ගත්තු අවේරේ පාවිච්චි කරපු ක්‍රියාපද. හැබැයි එතන කොතනකටවත් මම දැම්මේ නැහැ ඔයාලට අන්දාරේ වෙනීරේ වගේ ක්‍රියාපදයක්. එතකොට ඒ ක්‍රියාපද දැම්මොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. මොකද ආධාරක ක්‍රියාව වෙනස් කරගන්න වෙනවා. එතකොට දැන් අද අපි කතා කරන්න යන්නේ දැන් ඔයාලට මම හිතන්නේ අර ටික ඔයාලට මේ මෙහෙම කියන්න පුළුවන්. දැන් සාමාන්‍ය භාවිතරේ ගොඩාක් ගන්න පුළුවන් මේ මට කන්න ඕන උනේ නැහැ. නොනෝ වොලූතෝ නේ නොනෝ වොලූතෝ mangiare. සාමාන්‍ය කතාවක් නේ අපි කියන නොනෝ වොලූතෝ mangiare. මට කන්න ඕන උනේ නැහැ. හරි එහෙම කියනවා නේද? නොනෝ වොලූතෝ mangiare. non hai mangiato? No. Non ho voluto mangiare. Non ho potuto mangiare. Non ho dovuto mangiare. නේද? මොකද හෙට මට කරන්න තියෙනවා අනාලිසිස් එකක් කරන්න තියෙනවා. ඒක නිසා මම කෑ යුතු උනේ නැහැ. නේද? non ho dovuto mangiare. මම කෑ යුතු උනේ නැහැ. එතකොට එහෙම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මේක තවත් අර්ථයකට ගත්තොත් එහෙම නේද? අපි නිතරම පාවිච්චි කරන වාක්‍ය ටිකක් බලන්න මොනවද වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපිට එතන පාවිච්චි කරන්න පුළුවන් මට සුද්ධ කරන්න බැරුව ගියා කුස්සිය කියලා කියන්න ඕනේ. මට සුද්ධ කරන්න බැරි වුණා කුස්සිය නේද? මට ඊයේ ieri නේද? non ho potuto pulire la cucina කියලා කියනකොට la cucina නේද? ඒතකොට එහෙම කියන්න පුළුවන්. ieri non ho potuto pulire la cucina. දැන් මෙතනට ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ieri non ho potuto pulire i vetri. ieri non ho potuto pulire il pavimento. ieri non ho potuto pulire මොකක් හරි එකක්. නේද? il corridoio, il balcone කැමති එකක් දාගන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් ඕක අපෙන් ඔයාට බැරි වුණාද ඊයේ මොකක් කරන්නද මොන හරි දෙයක් කරන්න ඔයාට බැරි වුණාද සිඤ්ඤෝරා තමයි අහන්නේ නේද? non hai potuto finire i compiti. non hai potuto finire i compiti. ඔයාට පුළුවන් උනේ නැද්ද? non hai potuto finire. සර් ඔව් අහන්න. පොතුතු කියන තැනට නොනෝ රියුෂීතා කියලා දාන්න පුළුවන්ද? ඔව් රියුෂීරේ කියන එක දාගන්න පුළුවන්. අපිට දැන් පොතේරේ කියන එක වෙනුවෙන් මට හැකියාවක් තිබුණේ නැහැ කියලා කියන්න. නේද? ඒක එහෙම රියුෂීරේ පාවිච්චි කරන්න පුළුවන්. හැකි වෙනවා කියන එකට ඒක පාවිච්චි කරන්නේ අපි non ho riuscito. මට හැකියාවක් තිබුණේ නැහැ. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. riuscire කියන එක පාවිච්චි කරන්න පුළුවන්. riuscire අපිට තියාගන්න ක්‍රියාපදය riuscire සාමාන්‍යයෙන් අපි හිතනවා uscire කියන එකට මේක සම්බන්ධයක් ඇති කියලා. මේක එහෙම සම්බන්ධයක් නැහැ. riuscire කිව්වට පිට වෙන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. හැකියාවක් තියෙනවා කියන අදහස් තමයි තියෙන්නේ. හැකි වෙනවා කියන එක riuscire. sorry. හැකි වෙනවා riuscire කියන එක. එතකොට අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් ආපහු non hai potuto finire i compiti. ඔයාට පුළුවන් උනේ නැද්ද ගෙදර වැඩ ඉවර කරන්න නේද? එහෙම නැත්නම් අපිට කාහෙන් හරි අහන්න පුළුවන් දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන් නේ. non hai potuto o නේද? non hai potuto o non hai voluto කියලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඔයාට බැරි වුණාද? එහෙම නැත්නම් ඕන උනේ නැද්ද? ඔයාට පුළුවන් උනේ නැද්ද? non hai potuto o non hai voluto.
ඔයාට බැරි වුණාද එහෙම නැත්නම් ඕනකමක් තිබුණ නැද්ද? ඒක තමයි මේකේ අදහස නේද? එහෙම නොනයි පොතුතෝ ඕ නොනයි වොලූතෝ. එහෙම අපිට දෙකක් ඔහොම පාවිච්චි කරන්න පුළුවන්කමකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අහනවා නේද? ඔයාට පුළුවන් උනේ නැද්ද ඕන උන්නේ නැද්ද? නේ කරන්න තිබ්බනේ ඔයාට. ඕනකමක් තිබුණා නම් කරන්න තිබ්බා. නොනයි පොතුතෝ ඕ නොනයි වොලූතෝ. ඕන උන්නේ නැද්ද? කියලා අපිට එහෙම පාවිච්චි කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. අවස්ථා දෙකකට ඕ කියලා පාවිච්චි කරේ හෝ කියන අදහසට. OR ඉංග්‍රීසි වල තියෙනවා ඕ. මෙතන අපි ඉතාලි වල පාවිච්චි කරන ඕ කියන එක විතරයි. ඕ අකුර විතරයි තියෙන්නේ. එතකොට අපිට ඒ වගේ එකක් කියන්න පුළුවන්. තව මොකක් හරි ඔයාලට හිතෙන වාක්‍යයක් කියන්න බලන්න මොකක් හරි සාමාන්‍ය භාවිතයේදී මොකක් හරි එකක් ඔයාලට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ඕන වෙනවා යුතු වෙනවා මෙහෙම කිව්වොත් එහෙම non abbiamo voluto parlare con lui ned non abbiamo voluto parlare con lui no paura no paura mic off කරන්න හරි නේද non abbiamo voluto parlare con lui අපිට ඕන උනේ නැහැ ඔහුත් එක්ක කතා කරන්න මේකට අපිට අභ්‍යාමෝ කියන එක අයින් කරලා ඕන එකක් දාගන්න පුළුවන් පුද්ගලයව නේද මට ඕන උනේ නැහැ අයත් සමග කතා කරන්න non ho voluto parlare con lei දැන් මේ අපි ගන්න හැම වාක්‍යයකදීම අපිට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි එක වාක්‍යයක් හදාගත්තට පස්සේ ඒ වාක්‍යයෙන් ඔයාලා වාක්‍ය ගොඩක් හදලා පුරුදු වෙන්න ඕනේ මේ අපි දෙන්නේ එක වාක්‍යයයි මම දෙන්නේ එක වාක්‍යයයි ඒකෙන් මේ පුද්ගලයව වෙනස් කරගෙන නේද මේ පුද්ගලයන්ව වෙනස් කරගන්න පුළුවන් වෙනස් කරගෙන ඕන තරම් වාක්‍ය හදාගන්න පුළුවන් කමක් තියෙනවා නේද එහෙම හදලා පුරුදු වෙන්න ඕනේ සාමාන්‍ය භාවිතයේදී අර මම කියනවා වගේ අපි ඉස්සල්ලාම කරන්නේ කතා කරන්න බැහැයි කියලා එකක් නැහැ එහෙම එකක් කතා කරන්න පුළුවන් වෙනවා කතා කරන්න පුළුවන් වෙන්න ඉස්සල්ලා අපි දැනගන්න ඕනේ මේවා හැදෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඒවා කොහොමද පාවිච්චි කරන්න කියලා ඒවා පාවිච්චි කරුවට පස්සේ අපි ටිකින් ටික අපිට පුළුවන්කමක් තියෙනවා මේවා සාමාන්‍ය භාවිතයට ගන්න. ඉතින් මේ ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්න ඕනේ. ඔයාලා වාක්‍ය හදාගෙන කරන්න ඕනේ. එතකොට අර මම කියනවා වගේ ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලා හදන වාක්‍ය නේද? ඔයාලා හදන වාක්‍ය group එකට දාන්න. වාක්‍ය මේ වගේ ඔයාලට හිතෙන ඒවා ටිකක් එකතු කරගෙන හදලා ඉවරලා group එකට දාන්න. එතකොට අනිවාර්යයෙන්ම ඒ ටික බලන්න පුළුවන්. මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මට හදන්න පුළුවන් කමකුත් තියෙනවා. ගොඩක් වෙලාවට මගේ අතින් පොඩ්ඩක් මිස් වෙනවා. මට නිතරම බැලෙන්නේ නැහැ. පොඩ්ඩක් බිසි වැඩි නිසා මේ වැඩ දෙක තුනක් එකට කරන නිසා මම පොඩ්ඩක් බිසි වැඩි. වෙලාව නම් බොහෝම අඩුයි ඒව බලන්න. ඒක නිසා මම අනිවාර්යයෙන් අහන්න අද මේ පාඩමේ මේ ස්ක්‍රීන්ෂොට් එක කාට හරි දාන්න කියන්නේ මේ සර් වීඩියෝ එක තියෙනවා නම් මට වෙනම හරි දැම්මත් කමන්න වීඩියෝ එකත් එක්කම නැත්නම් වොයිස් එක හරි දාන්න සර් ගෲප් එකට අද මම වැඩ සර් මේ මට ඇටෙන්ඩ් වෙන්න බෑ මේ දිගටම හරි සමාවෙන්න සර් අනිත් වොයිස් එක දෙකට කඩලා හරි දානම් වීඩියෝ එකක් දාන්න බැරි වේවි මේ බර වැඩි නිසා වොයිස් එක හරි දාන්නම් හරි සර් ගාස්ට් හරි ඕකේ පෙගෝ හරි එතකොට අපිට කරන්න තියෙන්නේ මෙව ටික දැනගෙන මෙව ටිකෙන් වාක්‍ය හදන්න තමයි තියෙන්නේ. ඉතින් වාක්‍ය ගොඩක් හදලා ඔයාලා පාවිච්චි කරන්න පාවිච්චි කරලා අපේ group එකට දාන්න. ඒතකොට නිතරත් බලා ගන්න පුළුවන්. මෙහෙමයි දැන් මේක මෙහෙම දැම්මට වැඩක් නැහැ. මේ විදිහට දැම්මට වැඩක් නැහැ. දැන් ඔයා මේක යටින් ලියන්න ඕනේ. නොනෝ වොලූතෝ වඤ්ඤාරේ කියන එකේ තේරුම ලියන්න ඕනේ. නේද? මට ඕන උනේ නැහැ කන්න. දැන් එහෙම තේරුම දැනගෙන දැම්මොත් තමයි ඔයාගේ වැඩේ සාර්ථක වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අර මම ඉස්සෙල්ලා ඇඳපු chart එක මම ඊතල ගහලා පෙන්නුවේ. ඒක දිහා බලාගෙන ඔයාලට වාක්‍ය ඕන තරම් හදන්න පුළුවන්. හැබැයි ඕනකම තියෙන්නේ එහෙම වාක්‍ය ඕන තරම් හදන එක නෙවෙයි. තේරුම දැනගෙන වාක්‍ය ටික හදන එක තමයි ඕනම කරන වැඩේ. ඒක නිසා සිංහල තේරුමත් එක්කම තමයි ඔයාලා අභ්‍යාස කරලා ටිකක් දාන්න ඕනේ group එකට. ඒතකොට එතනදී බලන්න පුළුවන් ඔයාලා තේරුම් ගන්න තියෙන්නේ කොහොමද කියලා මේ වැඩේ. ඒතකොට මම අර දැන් කිව්වා වගේම අපි පාවිච්චි කරපු මේ හැම ක්‍රියාපදයක්ම අපි පාවිච්චි කරේ අවේරේ පාවිච්චි කරපු අවස්ථා ටිකට තමයි පාවිච්චි කරේ. හැබැයි අපිට මේක වෙනස් කරන්න වෙනවා
එස්සරේ ආපු වෙලාවට අපිට ඇත්තට මේක ටිකක් අමාරුකමක් තියෙනවා. අපි බලමු කොහොමද අපි එස්සරේ අරගෙන මේ වැඩේ කරන්න කියලා. හරි. එතකොට දැන් අපිට අපි මෙහෙම ගමුකෝ. හරි. මං හිතන්නේ ඔයාලට දැන් මේක පේනවා හැමෝටම නේද? ඔයාලට පේනව නේද මේක? දැන් අපි මේ අරගෙන තියෙන්නේ දැන් අපි කතා කරමු වෙනම එස්සරේ ගන්න කොහොමද එස්සරේයි පාවිච්චි කරන්න කියලා වෙනම කතා කරමු. හැබැයි දැන් ඔයාලා ඉස්සරලාම බලන්න ඕනේ මේ තියෙන ක්‍රියාපද ටික දිහා. මේ තියෙන්නේ එස්සරේ පාවිච්චි කරන ක්‍රියාපද ටිකක්. එතකොට මූලික මට්ටමේදී අපිට ආ වුණු ආදුවේ බී වුණොත් මුල මට්ටමේදීත් මේ ක්‍රියාපද ටික තමයි සාමාන්‍යයෙන් අතීත කෘදන්තවත් එක්ක පාවිච්චි කරන්න තියෙන එස්සරේ පාවිච්චි කරන ක්‍රියාපද ටික. මේ ටික අපි දැනගන්න ඕනේ ඇයි අපි එස්සරේ පාවිච්චි කරන්නේ කියලා. එස්සරේ පාවිච්චි කරන එක හරියටම දැනගන්න කලින් නෝට් එකක් ලියා ගන්න කලින් ඔයාලා බලා ගන්න මේ ක්‍රියාපද ටික පොඩ්ඩක්. මේ ක්‍රියාපද ඔක්කොටම පාවිච්චි කරන්නේ අවේරේ නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඕ ආයි ආ අභ්‍යාමෝ අවේතේ ආන්නෝ නෙවෙයි මේ වලට පාවිච්චි කරන්නේ. මේ වලට පාවිච්චි කරන්නේ එස්සරේ කියන ආධාරක ක්‍රියාව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සෝනෝ සෙයි ඒ සියාමෝ සියේතේ සෝනෝ කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙතන තියෙන ක්‍රියාපදවල මම ඉස්සෙල්ලා ඔයාලට තේරුම කියන්නම්. තේරුමත් ගෲප් එකට කොහොමද දාන්නම්. දාපුවාම ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තාම ඔය ටික කොහොමද ලියා ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඔයාලා දැන් සමහර ගොඩක් ඒවා මේ ඔයාලා දන්නවත් ඇති. අපි මෙහෙම බලමු. හරි. අන්දාරේ යනවා අන්දාතෝ ගියා වෙනීරේ එනවා වෙනූතෝ ආවා අරිවාරේ පැමිණෙනවා අරිවාතෝ පැමිණියා පර්තීරේ පිටත් වෙනවා පර්තීතෝ පිටත් වුණා එන්ත්‍රාරේ ඇතුළු වෙනවා එන්ත්‍රාතෝ ඇතුළු වුණා උෂීරේ පිට වෙනවා උෂීතෝ පිට වුණා සලීරේ නගිනවා සලීතෝ නැග්ගා ෂෙන්දරේ බහිනවා ෂේසෝ බැස්සා මේක අවිධිමත් අතීත කුදන්තයක් ශිවොලාරේ ලිස්සනවා ශිවොලාතෝ ලිස්සුවා කදේරේ වැටෙනවා කදූතෝ වැටුණා හරි ආයිත් මම කියන පොඩ්ඩක් මෙතන මේ අඩු වෙලා තියෙනවා පර්තීරේ පිටත් වෙනවා පර්තීතෝ පිටත් වුණා එන්ත්‍රාරේ ඇතුළු වෙනවා එන්ත්‍රාතෝ ඇතුළු වුණා උෂීරේ පිට වෙනවා උෂීතෝ පිට වුණා සලීරේ නගිනවා සලීතෝ නැග්ගා ෂෙන්දරේ බහිනවා ෂේසෝ බැස්සා අවිධිමත් එකක් මෙතන ශිවොලාරේ ලිස්සනවා ශිවොලාතෝ ලිස්සුවා කදේරේ වැටෙනවා කදූත්තෝ වැටුණා තොර්නාරේ නැවත එනවා නැවත ආපහු එනවා තොර්නාතෝ ආපහු ආවා රිතොර්නාරේ කියලා කියන්නේ ආපහු එනවා කියලා ඒකේ අතීත කුදන්තය රිතොර්නාතෝ ආපහු ආවා සුච්ඡේදරේ කියන්නේ යමක් සිද්ධ වෙනවා සුච්ඡේසෝ කියලා කියන්නේ සිද්ධ වුණා ස්ථාරේ කියලා කියන්නේ ඉන්නවා ස්ථාතෝ කියලා කියන්නේ හිටියා
රිමනේර කියන්නේ රැඳී සිටිනවා. රිමාස්තෝ කියන්නේ රැඳී සිටියා. එස්සරේ අපිට වේ කියන අදහස පාවිච්චි කරන්න පුළුවන්. සිටිනවා කියන අදහස පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් අපිට අතීත කෘදන්තය ඇවිල්ලා තියෙන ස්ථාතෝ, ස්ථාරේ වලයි ස්ථාතෝ වලයි දෙකම එකයි. මේකත් අතීත කෘදන්තය වුණා කියලා කියන්න වෙච්චාම නාශ්‍යරේ පාවිච්චි කරන්නේ ඉපදෙනවා. නාතෝ ඉපදුනා. වීවරේ ජීවත් වෙනවා. විස්සූතෝ අවිධිමත් එකක් ජීවත් වුණා. මොරීරේ මැරෙනවා. මෝර්තෝ මැරුණා. පියචේරේ කැමති වෙනවා. පියචූතෝ කැමති වුණා. කොර්රෙරේ දුවනවා. කෝර්සෝ දිහුවා. වොලාරේ පියාඹනවා. එහෙම නැත්නම් ෆ්ලයි කරනවා. වොලාතෝ කියලා කියන්නේ පියාඹුවා ෆ්ලයි කරා කියන එක. එතකොට මේ අවස්ථා ටික ඔක්කොම ගත්තාම ඔයාලා දන්නවා මේ වලට පාවිච්චි කරන්නේ එස්සරේ කියන ක්‍රියාපදය. එතකොට අපි බලමු දැන් මෙතනින් එහාට ගිහිල්ලා මේ ටික මම ස්ක්‍රීන්ෂොට් එකක් මේක ඔයාලට දාන්නම්. මේකතර ඔයාලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මම වොයිස් රෙකෝඩින් එකකුත් දැම්මා මේ වල තේරුම් ටික ආපහු ලියා ගන්න ඕන නැහැ. එතකොට ඔයාලට පොතට අරගන්න පුළුවන් ඒ ටික එහෙම් පිටින්ම මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් කෝල් එකක් දෙන්න. ඉතින් අපිට දැන් මේ ටික ඕන වුණේ මොකද? මේ ටික තමයි අපි අර අවේරේ දාන්න නැතුව එස්සරේ පාවිච්චි කරන අතීත කෘදන්ත ටික. මේවා සාමාන්‍ය ක්‍රියාපද ටික. ඒවල අතීත කෘදන්ත ගැන තමයි අපි කතා කරේ. අපි ආපහු පොඩ්ඩක් අපේ බෝඩ් එකට යමු. මෙතනට පොඩ්ඩක් ආපහු යමු. දැන් ඔයාලා දැක්කා අපි ඒ වගේ ක්‍රියාපදයක් එක උදාහරණයක් අපි ගන්නවා. කදේරේ කියලා. කදේරේ ඔයාලට පේනවා මේක. කදේරේ කියන්නේ වැටෙනවා. කදේරේ වැටෙනවා. දැන් මට කියන්න පුළුවන් මේ කදේරේ කියන එක දාලා වැටුණා කියලා කියද්දි මම පාවිච්චි කරනවා කදූතෝ කියලා. එක උදාහරණයක් ගත්තේ. කදූතෝ කියලා කියන්න පුළුවන්. වැටුණා. එතකොට මේක අතීත කාලය, අතීත කෘදන්තය, පාර්ටිසිපියෝ පස්සාතෝ එක. එතකොට මේකට ආධාරක ක්‍රියාවක් ඕනේ කියලා අපි කියනවා. එතකොට ආධාරක ක්‍රියාවක් ඕන වෙච්චාම අපි මේකට පාවිච්චි කරන්නේ එස්සරේ කියන ආධාරක ක්‍රියාව. අවේරෙන් නෙවෙයි. සෝනෝ, සෙයි, ඒ, සියාමෝ, සියේතේ ඔයාලත් කියව ගන්න සද්ද නැතුව සෝනෝ නේද? ඔය අවස්ථා ටික තමයි ඔහොම පාවිච්චි කරන්නේ. එතකොට මේ ටික පාවිච්චි කරද්දි මේ කදූතෝ කියන එකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? මම වැටුණා කියලා කියද්දි සෝනෝ කදූතෝ. ඔහු වැටුණා කියලා කියද්දි සෙයි කදූතෝ. නුඹ වැටුණා කියලා කියද්දි නුඹ වැටුණා කියලා කියද්දි සෙයි කදූතෝ. ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔහු වැටුණා කියලා කියද්දි ඒ කදූතෝ කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට අවේරේ පාවිච්චි කරද්දි නේද? අපි අවේරේ පාවිච්චි කරද්දි දැම්මා ඕ ප්‍රන්සාතෝ නේද? ඕ ප්‍රන්සාතෝ. මම දවල් කෑම ගත්තා නේද? ඕ ප්‍රන්සාතෝ. අපි ගත්තා කියලා කියද්දි ඒ විදිහටම තමයි පාවිච්චි කරේ. අභ්‍යාමෝ ප්‍රන්සාතෝ නේද? මුකුත්ම වෙනස් වුණේ නැහැ අතීත කෘදන්තයවත් මොකක්වත්. මමත් එකම අවස්ථාව මෙතන උනේ, අපිත් එකම අවස්ථාව මෙතන උනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ එස්සරේ පාවිච්චි කරන ක්‍රියාපදවලදී මේ අතීත කෘදන්තයේ අවසානය ක්‍රියාව කරන පුද්ගලයාට අනුව වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක කදූතෝ වෙන්නත් පුළුවන් මේ තුන් දෙනාට, මේක මේ තුන් දෙනාට කදූතා වෙන්නත් පුළුවන්. කදූතෝ වෙන්නත් පුළුවන්, කදූතා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි පුරුෂ ලිංග කවුරු හරි කෙනෙක් නේද? මාරියෝ වැටුණා කියලා කියමුකෝ නේද? මාරියෝ වැටුණා කියලා කියන්න ඕනේ. මම පාස් කරන්න නේද? මට දැන් උදාහරණයක් හැට කියන්න ඕනේ. මාරියෝ වැටුණා. කොහොමද කියන්නේ අපි? මාරියෝ ඒ කදූතෝ. හරි. මාරියෝ ඒ කදූතෝ. දැන් මට කියන්න ඕනේ මරියා වැටුණා කියලා. එතකොට මම කියනවා මරියා ඒ කදූතා. ඒ ස්ත්‍රීලිංග නිසා නේද? මාරියෝ ඒ කදූතෝ පුරුෂලිංග ආකාරයට අතීත කෘදන්තය අවසන් වුණා. මරියා ඒ කදූතා එයා ස්ත්‍රීලිංග ආකාරයට අවසන් වුණා. එතකොට මෙතන තියෙන්නේ
මෙතන තියෙන පුද්ගලයෝ තුන්දෙනාම අපි දන්නවා ඒක වචන කියලා. දැන් එතකොට මම පිරිමි කෙනෙක් නම් මම වැටුණා කියලා කිව්වොත් සෝනෝ කදූතෝ. ගැහණු කෙනෙක් නම් කියන්නේ සෝනෝ කදූතා. එතකොට නුඹ වැටුණා කියලා කියද්දි සෙයි කදූතෝ. පිරිමි කෙනෙක් නම් ගැහණු කෙනෙක් නම් සෙයි කදූතා. නේද? ඔහු හෝ ඇය පාවිච්චි කරද්දි ඒ කදූතෝ ඔහු නම් ඒ කදූතා ඇය නම් ලේයි වෙනුවෙන් ඒ කදූතා වෙන්න ඕනේ. එතකොට මේ තුන ඒක වචන නිසා ඒ විදිහට සිද්ධ වුණා. හැබැයි අපිට පාවිච්චි කරන්න ඕනේ ආයිත් මේ අවස්ථා තුනත් එක්ක මේ තුනම බහුවචන. සියමෝ කියන්නේ අපි, සියතේ කියන්නේ ඔයාලා, සෝනෝ කියන්නේ ඔවුන්. එතකොට මේ වෙනුනුත් අපිට පාවිච්චි කරන්න තියෙන අතීත කුදන්තේ කදූතෝ උනාට නේද? කදූතෝ කියන එක උනාට අපිට කදූතෝ පාවිච්චි කරන්න බෑ. ඒක හේතුව තමයි මෙතන ඉන්න තුන් දෙනාම බහුවචන. එක්ක පුරුෂලිංග බහුවචන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රීලිංග බහුවචන වෙන්න පුළුවන්. එතකොට පුරුෂලිංග බහුවචන නම් අපිට ඕ එක අයින් කරලා ඊ එකක් දාගන්න වෙනවා. ඒක ස්ත්‍රීලිංග බහුවචන නම් කදූතේ කියලා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ තුනට අපි පාවිච්චි කරද්දී ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ. සියමෝ කදූති අපි වැටුණා. සෝනෝ කදූති එහෙම නැත්නම් කදූතේ ගැහණු අය විතරක් නම් සියේතේ කදූති කියලා පාවිච්චි කරන්න පුළුවන්. ගැහණු පිරිමි දෙගොල්ලම හිටියත් පාවිච්චි කරන්නේ කදූති තමයි. ගැහණු අය හිටියොත් විතරයි කදූතේ කියලා පාවිච්චි කරන්නේ. එතකොට අපිට මෙතනට උදාහරණ වාක්‍යයකට ගන්න පුළුවන් නේද? මාරියෝ මම දානවා මේ විදිහට මාරියෝ ඒ ක්ලවුදියෝ පිරිමි නම් දෙකක් ක්ලවුදියෝ. එතකොට ඒ දාන්න බෑ, බහුවචන වෙන්න ඕනේ. සෝනෝ ඔවුන් කියලා කියන්න අවසානයත් අපිට මොකද්ද පාවිච්චි කරන්න වෙන්නේ? කදූති කියලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මාරියෝ ඒ ක්ලවුදියෝ, මාරියෝ සහ ක්ලවුදියෝ සෝනෝ කදූති ඔවුන් වැටුණා. එතකොට ඔවුන් වෙනුවෙන් තියෙන සෝනෝ නිසා ඒක කදූති කියලා පාවිච්චි කරා. ඊට පස්සේ මෙතනට පාවිච්චි කරන්න ඕනේ මාරියා ඒ ලුසියා. අපි කියමු ලුචියා කියලා. ලුචියා මාරියා ඒ ලුචියා ඒත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ සෝනෝ කියන අවස්ථාව තමයි. හැබැයි ගැහණු දෙන්නෙක් නිසා ඒක කදූතේ වෙන්න ඕන. ස්ත්‍රීලිංග බහුවචන වෙන්න ඕනේ. මාරියා ඒ ලුචියා සෝනෝ කදූතේ. අපිට මෙතන ආපහු දා ගන්න ඕනේ ගැහණු පිරිමි දෙගොල්ලම දාලා එකක් දාගමු. මාරියෝ ඒ මාරියා ඒත් අපිට දාන්න වෙන්නේ සෝනෝ කියන ක්‍රියාපදේ තමයි. අපිට මෙතකොට මේක අතීත කාලෙන් දාද්දී අතීත කුදන්තය හැටියට කදූති තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා දැක්කා එස්සරේ පාවිච්චි කරපු වෙලාවට මොකද්ද මේක නෙමෙයි. එස්සරේ පාවිච්චි කරපු වෙලාවට නේද මේ හැම වෙලාවකම අතීත කුදන්තයේ අවසානයේ පුරුෂ ලිංග ඒක වචන, ස්ත්‍රී ලිංග ඒක වචන, පුරුෂ ලිංග බහුවචන, ස්ත්‍රී ලිංග බහුවචන සහ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග බහුවචන ආකාරයට අවසාන වෙලා තියෙනවා. එතකොට එස්සරේ පාවිච්චි කරන වෙලාවට තියෙන ප්‍රශ්නය මේක තමයි. අනිවාර්යෙන්ම මේකේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග වගේම ඒක වචන බහුවචන ගැන හිතන්නත් ඕනේ. එතකොට අපි මේකට පස්සේ හරි මේකට ඉස්සෙල්ලා හරි ඔතන පොඩි සටහනක් ඔයාලා දාගන්න ඕනේ. අපි චූටි සටහනක් සිංහලෙන් ලියා ගමු මෙහෙම. සර් ඔව්. ගැහණු සහ පිරිපි ඒ මාරියෝ සහ මරියා ගත්තොත් ඒක අනිවාර්යෙන් අවසාන වෙන්නේ ඊ අකුරෙන්ද? ඒ නැතුව නෑ, පුරුෂ ලිංග බහුවචන ආකාරයට තමයි අවසාන වෙන්න ඕනේ. දැන් මෙහෙම කිව්වත් කමක් නැහැ. මරියා ඒ මරියෝ හිටියොත් එහෙම ඒත් වෙනස් වෙන්නේ නැද්ද? ඔව්. cento ragazze e Mario. cento ragazze e Mario. Mario සහ ගැහණු ළමයි 100ක් නේද? sono caduti. ඒ කියන්නේ පිරිමි එක්කෙනෙක් හරි හිටියොත් ඒක බහුවචන නම් අනිවාර්යෙන්ම
ඊ වලින් තමයි අවසාන වෙන්න ඕනේ. ගැහණු ළමයි 100ක් හිටියත් කමක් නැහැ. ගැහණු අය 100ක් හිටියත් එක පිරිමි කෙනෙක් හිටියත් අතීත කෘදන්තයේ අවසානයේ පුරුෂ ලිංග බහුවචන ආකාරයට තමයි අවසාන කරන්නේ. ගැහණු පිරිමි දෙගොල්ලොම හිටපුවාම කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නේද රවි අපි ලේඩිස් ෆස්ට් කිව්වට අපි මේ වෙලාවේ ඔයාලව ගණන් ගන්නෙ නෑ නේ. ගැහණු 100ක් ඉඳලා පිරිමි එක්කෙනෙක් හිටියත් අවසාන කරන්න ඕන අතීත කෘදන්තවලදී පුරුෂ ලිංග ආකාරයට තමයි. ඒතකොට බලය තියෙන්නේ අපිට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගැහණු 100ක් සමානයි එක පිරිමියෙක් කියන එක දන්නේ නැහැ. මම නෙමෙයි කියලා තියෙන ඉතාලි භාෂාවේ passato prossimo වල ඉස්සරේ පාවිච්චි කරන වෙලාවට තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. මම එහෙම නෙමෙයි කිව්වේ. හරි. හරි. කොහමද මේ විදිහට තමයි අවසාන වෙන්න ඕනේ. පුරුෂ ලිංග බහුවචන ආකාරයට තමයි හැම එකක්ම බහුවචන වලට අවසාන වෙන්න ඕනේ. ස්ත්‍රී ලිංග වුණොත් විතරයි කදූතේ කියලා අවසාන වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ අදහස අපි ලියාගමු මෙතන පොඩ්ඩක්. මේකට පස්සේ හරි මේකට ඉස්සෙල්ලා හරි ඔයාලා ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් එක ආවට පස්සේ මේක ඇඳලා මේක ලියාගෙන ඔයාලා බලන්න මේක මේ විදියට මේක මේ විදියට හදාගන්න. ඒතර ඔයාලට අපිට ඉස්සරහට වාක්‍ය වලට පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණ වාක්‍ය තම කරන්න ගත්තේ නෑ. උදාහරණ වාක්‍ය කරද්දී ආපහු මේ කියපු ඒවා ටික ආපහු කතා කරනවා. කතා කරනවා කියන්නේ තේරුම් කර දිදී තමයි උදාහරණ වාක්‍ය හදන්නේ. දැන් අවේරේ දීලා දීපුවම ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්කම තිබුණා. අතීත කුදන්තත් එක්ක අවේරේ දාලා හදාගත්තා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහනේ. දැන් මෙතන දැන් ඉස්සරේ කතා කරද්දී පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ දැන් ඉස්සරේ වාක්‍ය ටිකක් දීපුවම ඔයාලා ලස්සනට හදනවා මේ විදිහට තමයි මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ආකාරයට වෙනස් වෙලා හැදෙන්න ඕනේ කියලා ඔයාලා හදනවා. හැබැයි කොයි වෙලාවක හරි ඔයාලට දුන්නොත් එහෙම ඒ ඉස්සරේ සහ අවේරේ පාවිච්චි කරන දෙක කලවම් කරලා ඔයාලට කැමති ආධාරක ක්‍රියාවක් දාන්න කියලා. එතකොට තමයි ඔයාලට ප්‍රශ්නයක් එන්නේ. ඒක නිසා ඒ වෙලාවටත් අපි කතා කර මේක කරමු. මොකද මේක ගොඩක් ලේසි පාඩමක් නෙමෙයි අලුත් කෙනෙකුට කරපු කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි මේකේ ටිකක් වැඩිපුර වාක්‍ය හදන්න ඕනේ මේ කාලෙන්. ඒ වගේම තමයි වර්තමාන කාලෙන් වාක්‍යයක් අරගෙන ඒක කොහොමද අපි අතීත කාලයට හරවගන්නේ කියන එක අපි කරන්න ඕනේ. හරි? ඒව ගැන අපි කතා කරමු. මේක ටිකක් චුට්ටක් දුර යන පාඩමක්. මේ විදිහට අපි ලියාගමු මෙතන. දැන් මේක 100ක් තේරුන්නේ නැහැ කියලා කවුරුත් කලබල වෙන්න එපා. මේක තේරෙන්නේ නැත්නම් ඒක හරි සාධාරණයි. පළවෙනි පාර ඇහුවා නම් මේක. මෙහෙම ලියාගමු අපි. passato prossimo වලදී සර් සමාවෙන්න passato prossimo සිංහලෙන් කොහොමද? සරල අතීත කාලයේදී passato සරල අතීත කාලයේදී මට ගන්න ගොඩක් වෙලායි. සරල අතීත කාලයේදී ආධාරක ක්‍රියාව ලෙස සරල අතීත කාලයේදී ඒ කියන්නේ passato prossimo වලදී ආධාරක ක්‍රියාව ලෙස එස්සරේ යොදන විට ආධාරක ක්‍රියාව ලෙස එස්සරේ යොදන විට excuse me sir අන මට මේ voice එක ඇහුන්නේ පොඩ්ඩක් කියන්න සරල අතීත කාලයේ ඔව් අපිට සමහරක් වෙලාවට සිග්නල් වල මඩි පාඩුමක් ඇහෙන්නේ නැතුව යනවා. සරල අතීත කාලයේදී එස්සරේ ආධාරක ක්‍රියාව ලෙස එස්සරේ යොදන විට ආධාරක ක්‍රියාව ලෙස එස්සරේ යොදන විට ආධාරක ක්‍රියාව ලෙස එස්සරේ යොදන විට අතීත කෘදන්තයේ අවසානය ගැන අතීත කෘදන්තයේ අවසානය ගැන අතීත කෘදන්තයේ අවසානය ගැන සැලකිලිමත් විය යුතුය. අතීත කෘදන්තයේ අවසානය ගැන සැලකිලිමත් විය යුතුය. සුදු පුතා මම තා චුට්ටෙන් ගන්නා. ඕකේ. සැලකිලිමත් විය යුතුය. පුරුෂ ලිංග ඒක වචනවලදී අපි මේ විදිහට මෙහෙම ලියාගමු. පුරුෂ ලිංග ඒක වචනවලදී
පුරුෂලිංග බහුවචනවලදී ස්ත්‍රීලිංග ඒකවචනවලදී සහ ස්ත්‍රීලිංග බහුවචනවලදී අපි පුරුෂලිංග ඒකවචනවලදී ඕද පුරුෂලිංග බහුවචනවලදී ඊද ස්ත්‍රීලිංග ඒකවචනවලදී ආද ස්ත්‍රීලිංග බහුවචනවලදී ඒද යෙදිය යුතුය. පුරුෂලිංග ඒකවචනවලදී ඕ පුරුෂලිංග බහුවචනවලදී ඊ ස්ත්‍රීලිංග ඒකවචනවලදී ආ ස්ත්‍රීලිංග බහුවචනවලදී ඒ. තර අපිට එතනම උදාහරණයක් හැරලා ලියා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ගත්ත ක්‍රියාපදෙම ලියා ගන්න පුළුවන්. කදුතෝ එතන මෙතනට අපිට ලියා ගන්න පුළුවන්. කදුති මෙතන උදාහරණයක් ලියා ගන්න පුළුවන්. කදුතා මෙතන උදාහරණයක් ලියා ගන්න පුළුවන්. කදුතේ කදුතේ. අපි ඒක ඉවර කරේ නැහැ නේද? කොහොමද අපි ඒක පටන් ගත්තේ? එතන මුල් මේ අන්තිම හරිය මොකක්ද කිව්වේ? අන්තිම වාක්‍ය මට පොඩ්ඩක් කියන්න. පුරුෂලිංග ඒකවචන පුරුෂලිංග බහුවචන ස්ත්‍රීලිංග ඒකවචන ස්ත්‍රීලිංග බහුවචන වලදී යෙදිය යුතුය. ඔව් යෙදිය යුතුය කියලා ඉවර කරන්නේ. හරි. මෙලෙස යෙදිය යුතුය කියලා ලියාගමු අපි. එතකොට මේක පොඩ්ඩක් අපි ලියාගත්තා නම් ලේසියි. එතන මෙලෙස යෙදිය යුතුය. පුරුෂලිංග ඒකවචනවලදී පුරුෂලිංග බහුවචනවලදී ස්ත්‍රීලිංග ඒකවචනවලදී ස්ත්‍රීලිංග බහුවචනවලදී මෙලෙස යෙදිය යුතුය කියලා මේ ටික අපිට පාවිච්චි කර මේ මෙතන දාගන්න පුළුවන්. මේ ටික එතන ලියාගත්තා නම් හරි. හරි. මම හිතන්නේ ඇයි අපි එස්සරේ පාවිච්චි කරන්නේ කියලා ගිය සතියේ ලියාගත්තද ඔයාලත් එක්ක? ඇයි අපි එස්සරේ පාවිච්චි කරන්නේ කියලා? එස්සරේ දාන්න හේතුව නෑ සර් ලිව්වේ ලියාගත්තේ නැහැ නේද? ඇයි දාන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සල්ලාම බැලුවේ ඉස්සල්ලාම අතීත කුදන්ත ටික බැලුවා එස්සරේ දාන්නේ මොනවද කියලා බැලුවා. දැන් හැබැයි මේකට එස්සරේ දාන්න හේතුවක් තියෙන්න ඕනනේ නේද? අපට දැන් මෙහෙම ලියා ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් ලියා ගන්න පුළුවන් ඇයි අපි එස්සරේ දාන්නේ කියලා. නේද? ආධාරක ක්‍රියාව හැටියට එස්සරේ දාන්නේ ඇයි කියලා අපිට මෙහෙම කියන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි ක්‍රියාපදයක් ආවොත් එහෙම අපිට ක්‍රියාපද ಜಾති දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි e verbi transitive අනිත් එක තමයි e verbi intransitive. අපි මෙතනට පොඩ්ඩක් ගත්තොත් එහෙම අපිට දෙකක් තියෙනවා. e verbi transitive කියලා කියන්න පුළුවන් එක જાතියකට. අනිත් જાතියට කියන්න පුළුවන් e verbi intransitive කියලා. e verbi transitive සහ e verbi intransitive. එතකොට e verbi transitive කියන එක තේරුම තමයි කර්මයක් සහිත ක්‍රියාපද. ඒ කියන්නේ මේකත් එක්ක මොකක් හරි මේ ක්‍රියාපදයට එක්ක ක්‍රියාපදය මත යැපෙන දෙයක් තියෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කවුරුහරි කෙනෙක් කියනවා ඕ මංජාතෝ කියලා කියනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කේ කෝස කියලා. මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට මොනවද කියලා අහනවා කියලා කියන්නෙම මොනවා හරි දෙයක් තියෙන්න එපා. යමක් තියෙන්න ඕනේ. එතකොට මොනවද කියලා හද්දී ඒ පාවිච්චි කරන ක්‍රියාපද තමයි අපි e verbi transitive කියලා කියන්නේ. එහෙම නැත්නම් මම කියනවා ieri o ballato. ඊයේ මම නැටුවා.
දැන් අපිට අහන්න ඕනේ che cosa මොනවද නැටුවේ ඔයා නේද? ieri ho ballato il tango. මම ඊයේ tango නැටුවා. එතකොට che cosa කියලා il tango කියන එක che cosa කියන එකට තමයි තියෙන්නේ. ඒ වගේම දැන් අපිට ගත්තොත් එහෙම මම කෝපි එකක් ගත්තා. එහෙනම් අපි කෝපි එකක් ගත්තා. abbiamo preso කියලා කවුරු හරි කියනවා. එතකොට කවුරු හරි කෙනෙක් අහනවා che cosa මොනවද ගත්තේ? එතකොට හැම වෙලාවකම ඒ වගේ කියපු වාක්‍යවල ඔයාලා දැක්කා අවසානයට මොකක් හරි කර්මයක් දාන්න පුළුවන් එකක් තමයි තියෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම sono caduto කියලා. එතකොට අහන්න බෑ නේද che cosa කියලා. මොනවද කියලා. sono caduto කියලා කියන්නේ මම වැටුණා. එහෙම නැත්නම් sono andato කියලා කියන්නේ මම ගියා. එතකොට මම ගියා කියලා හද්දි මොනවද කියන ප්‍රශ්නය අහන්න බෑනේ. dove කියලා අහන්න පුළුවන්. a che ora කියලා අහන්න පුළුවන්. වෙන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. che cosa කියන ප්‍රශ්නය අහන්න බෑ. එතකොට che cosa කියන ප්‍රශ්නය ආපුවාම ඒකට කර්මයක් තියෙන්න ඕනේ. එතකොට කර්මයක් තියෙන ක්‍රියාපද කර්මයක් යොදන්න පුළුවන් ක්‍රියාපද තමයි අපි i verbi transitivi කියලා කියන්නේ. එතකොට i verbi transitivi වලට අපි පාවිච්චි කරේ avere කියන ආධාරක ක්‍රියාව. හැබැයි i verbi intransitivi ඔයාලා දැක්කා අර ඉස්සරේ දාපු ලිස්ට් එක දැන් ඔයාලට මතක් වුණොත් එහෙම දැන් ඔයාලා ලියාගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න ඒව දිහා ඒ මොනම ක්‍රියාපදයකටවත් පාවිච්චි කරන්න බෑ che cosa කියන පදය. ඒ කියන්නේ මොනවද කියන පදේ පාවිච්චි කරන්න බෑ. වෙන වෙන ක්‍රියාපද පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා අපිට කර්මයක් නැතුව වුණත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාපද තමයි ඒවා. එතකොට ඒ වලට අපි දැම්මේ essere. එතකොට මෙතනදී අපි මේ පළවෙනි අවස්ථාව හැටියට ලියා ගන්න ඕනේ ඇයි අපි essere යෙදෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන අපි පළවෙනි අවස්ථාව දාලා ලියාගමු. ඔතන අපි ලියන essere දැන් essere ගොඩේමනේ අපි දැන් ඔක ලියන්නේ. අපි ඒකේ පළවෙනි අවස්ථාව දාලා ලියාගමු. පළවෙනි අවස්ථාව i verbi intransitivi සඳහා කියලා ලියාගමු. මෙතන මම ලියලා තියෙනවා වලට i verbi intransitivi සඳහා i verbi intransitivi සඳහා කියලා වරහන් ඇතුළේ ලියා ගන්න කර්මයක් රහිත ක්‍රියා සඳහා කියලා මේක වහන්න වරහන වහන්න කර්මයක් රහිත ක්‍රියාපද සඳහා i verbi intransitivi සඳහා කර්මයක් රහිත ක්‍රියාපද සඳහා ආධාරක ක්‍රියාව ලෙස essere යෙදේ. ආධාරක ක්‍රියාව සඳහා essere යෙදේ. essere යෙදේ. ඒකෙම තව මෙහෙමත් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. දෙවැනි අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ එක අවස්ථාවකින් ඕක කියලා තේරුම් කරන්න බෑ. සමහරක් වෙලාවට ඒක ඇතුලේ තියෙන්න පුළුවන් වෙනස් ක්‍රියාපද කිහිපයකුත්. දැන් මේ කතා කරුවේ කර්මයක් සහිත ක්‍රියාපද වලට මෙහෙම දාන්න පුළුවන් කියලා වැඩි හරියක් ක්‍රියාපද 95%ක්ම ක්‍රියාපද දාන්න පුළුවන්. මයික් එක ඔෆ් කරන්න කාගේ හරි මයික් එකක් වැඩ කරනවා වෙනම කතාවකුත් යනවා ටීවී එකක් හරි රේඩියෝ එකක් හරි මයික් එක ඔෆ් කරන්න. එතකොට අපිට දැන් එහෙම කියන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඔයාලට දකින්න පුළුවන් අතනට ක්‍රියාපද 20ක් විතර තිබුණා essere පාවිච්චි කරන. එතන එකක් දෙකක් තියෙන්න පුළුවන් che cosa කියලා අහන්න සුදුසුකම් තියෙන ක්‍රියාපද. ඒක ලොකුවට හිතන්න යන්න එපා. දැන් එයාලා කියන්නේ මොකද්ද? i verbi intransitivi වලට ඒ කියන්නේ කර්මයක් නැති ක්‍රියාපද වලට ආධාරක හැටියට පාවිච්චි කරන අතීත කාලයේදී essere කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට ආපහු ඒගොල්ලෝ තවත් ටිකක් මේක විස්තර කරනවා. දෙවනි අවස්ථාව හැටියට ලියා ගන්න විශේෂ චලන ක්‍රියා සඳහා විශේෂ චලන ක්‍රියා සඳහා අපි එහෙම දාගමු. විශේෂ චලන ක්‍රියා සඳහාද විශේෂ චලන ක්‍රියා සඳහාද essere යෙදේ. විශේෂ චලන ක්‍රියා සඳහාද essere යෙදේ.
අපි විශේෂ චලන ක්‍රියා කියලා කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් හැම ක්‍රියාවක්ම චලනයක් තමයි. හැබැයි ඔයාලා දකින්න ඇති එතන තිබිච්ච ක්‍රියාපද වලින් වැඩි හරියක් කකුල් දෙකෙන් කරන ක්‍රියාපද තමයි තිබුණේ. එතකොට ඒ කකුල් දෙකෙන් කරන ක්‍රියාපද වැඩි හරියක් තියෙන නිසා අපි ඒවලට කියනවා විශේෂ චලන ක්‍රියා කියලා. ඒ කියන්නේ මොවිමෙන්ටි ස්පෙෂාලි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට ඒවා විශේෂ චලන ක්‍රියා වලට තමයි ඒ ඉස්සරේ පාවිච්චි කරපු ඒවා ටික ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට එහෙම අදහසකුත් අපිට ගන්න පුළුවන්. කොහොම වුණත් අපිට තියෙන හොඳම දේ තමයි මේ අවස්ථා දෙක ගැන වැඩි ලොකුවට හිතන්නේ නැතුව, මොකද ඒකට හේතුව තමයි මේ අවස්ථා දෙකට පිටින් යන ඒවත් සමහරක් වෙලාවට අර අවේරේ ගොඩේ තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම කම්මිනාරේ කියන අවස්ථාව ගත්තොත් එහෙම කම්මිනාරේ නේද? මේක කම්මිනාරේ කියලා ගත්තාම ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් කම්මිනාරේ කියන එක දාන්න ඕනේ මේ ඊවෙර්බි ඉන්ට්‍රාන්සිටිවි ගොඩට කියලා. නැහැ, ඉන්ට්‍රාන්සිටිවි ගොඩට නෙමෙයි මේක පාවිච්චි කරන්න ඕනේ. ඒක පාවිච්චි කරන්නේ ට්‍රාන්සිටිවි ගොඩට. ඒ කියන්නේ ඒ වගේ අතරින් පතර කලාතුරකින් මේ වගේ වෙනස්කම් තියෙන ඒවත් තියෙන්න පුළුවන්. එතකොට ඒ වෙනස්කම් තියෙන හේතුව නිසා ඒගොල්ලෝ මේ ඉතාලි උගන්වන කට්ටිය, ඉතාලි ගුරුවරු, ඉතාලි මහාචාර්යවරු කියන්නේ අත්‍යවශ්‍යම කරන එස්සරේ පාවිච්චි කරන අතීත කෘදන්ත ටික පාඩම් කරලා මතක තියාගන්න කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට ඒක තමයිලුයි හොඳම විදිහ. ඒ කියන්නේ එතකොට අපි දන්නවා අනිවාර්යයෙන් මේ ක්‍රියාපදයට එස්සරේ තමයි පාවිච්චි කරන්න ඕන කියලා. හැබැයි අපිට චූටි ප්‍රශ්නයක් ආව. දැන් මේ අවස්ථා දෙක පොඩ්ඩක් මතක තියාගන්න. ඇයි එස්සරේ පාවිච්චි කරන්නේ කියලා. හැබැයි අපිට සමහරක් වෙලාවට මෙන්න මේ ක්‍රියාපද දෙක, ඒ කියන්නේ කොර්රෙරේ කියන ක්‍රියාපදයයි ඒ වගේම වොලාරේ කියන ක්‍රියාපදයි මේ දෙකට එස්සරේ සහ අවේරේ දෙකම දාන්න පුළුවන් කියලාත් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ කොර්රෙරේ කියන්නේ දුවනවා, වොලාරේ කියලා කියන්නේ පියාඹනවා. එහෙම නැත්නම් ෆ්ලයි කරනවා කියන එක. එතකොට මේ කොර්රෙරේ කියන එකේ අතීත කෘදන්තය කෝර්සෝ කියලා අපි කියනවා. ඒ වගේම වොලාරේ කියන එකේ අතීත කෘදන්තය වොලාරේ කියලාත් අපි කියනවා. මේ වොලාරේ එකයි වොලේරේ එකයි පටල ගන්න එපා. වොලාරේ කියලා කියන වොලේරේ කියලා කියන්නේ අවශ්‍යයි. ඒක තමයි වොල්යු කියලා බර නැගුණේ. හැබැයි මෙතන වොලාරේ කියලා කියන්නේ පියාඹනවා කියන අදහස. ෆ්ලයි කරනවා කියන අදහස. එතකොට මේ අතීත කෘදන්ත දෙකට එස්සරේ පාවිච්චි කරන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. අවේරේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. එතකොට උදාහරණයක් හැට ගත්තොත් එහෙම මට මෙහෙම කියන්න පුළුවන් අවේරේ පාවිච්චි කරලා මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් පොඩි සටහනක් හැදලා අපි දාගමු. අවේරේ පාවිච්චි කරොත් මට කියන්න පුළුවන් මේ විදිහට. මම කියනවා මම දිව්වා කියලා කියද්දි occorso molto veloce. මම දිව්වා ගොඩක් වේගයෙන්. occorso molto veloce. මම ගොඩක් වේගයෙන් දිව්වා. හැබැයි මෙතන සෝනෝ දාලා පාවිච්චි කරනවා මම sono corso dopo il lavoro fino a casa. මේ වගේ එකක් කිව්වොත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඇයි මෙතන සෝනෝ එක දාලා තියෙන්නේ කියලා. ඒක දාපු හේතුව තමයි මේ නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කරද්දී සඳහන් කරන වෙලාවට අපිට මේ පාවිච්චි කරන්න වෙනවා සෝනෝ කියන එක. හැබැයි මෙතන නිශ්චිත ස්ථානයක් සඳහන් කරලා නැහැ. ඒකට හේතුව මේ වේගයෙන් දිහුවා කියලා තියෙන්නේ. දුහපු විදිහක් තමයි කියලා තියෙන්නේ. තැනකට දිහුවා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. දැන් තැනකින් තැනකට දිහුවා කියලා කියද්දි එස්සරේ පාවිච්චි කරනවා. එහෙම දෙයක් නැත්තම් එහෙම අවේරේ පාවිච්චි කරනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. චූටි අපි මේ අනිත් එකත් ලියලිමුකෝ වොලාරෙත් පාවිච්චි කරලා ඉමු. ඒතර වොලාරේ ගත්තත් ඒ වගේ තමයි. අපි සාමාන්‍යයෙන් ෆ්ලයි කරනවා කියලා කියන්නත් වොලාරේ නිතරම පාවිච්චි කරනවා නේද? මට කියන්න පුළුවන් ho volato tante volte con Alitalia. මොකක් හරි මේ
ෆ්ලයිට් සර්විස් එකක් ඉතාලි ෆ්ලයිට් සර්විස් එකක් අලිතාලියා o volato tante volte con Alitalia ඒ කියන්නේ අලිතාලියා ෆ්ලයිට් වල මම කිහිප වතාවක් ගොඩක් අවස්ථාවක් ෆ්ලයි කරලා තියෙනවා ඒක තමයි මේකේ අදහස එතකොට මෙතන තියෙන්නේ තැනකට ෆ්ලයි කරා කියන අදහස නෙමෙයි හැබැයි මට කියන්න පුළුවන් l'anno scorso මෙහෙම කිව්වොත් එහෙම l'anno scorso sono volato in Francia අන්න තැනක් පාවිච්චි කරා in Francia ප්‍රංශයට මම ෆ්ලයි කරා ගිය අවුරුද්දේ මම ප්‍රංශයට ෆ්ලයි කරා එතකොට මෙතනත් පාවිච්චි කරලා තියෙන්නේ නිශ්චිත ස්ථානයක් ගැන පාවිච්චි කරමු නිසා sono දැම්මා මෙතන in Francia දාපු නිසා ඒ කියන්නේ මේකෙදි ඔයාලා මේ වාක්‍ය හතරත් එක්ක ලියා ගන්න ඕනේ මේ වගේ දෙයක් ලියා ගන්න මේ වාක්‍ය හතරට යටින් නිශ්චිත තැනකට මෙහෙම ලියා ගමු නිශ්චිත තැනකට දිව්ව විට හෝ මේක ෆ්ලයි කරනවා කියන්නේ ගුවනින් ගමන් කළ විට ෆ්ලයි කරනවා කියන එක එහෙම දාගමු නේ ෆ්ලයි කරනවා කියලා නැත්නම් සිංහල ලියා ගන්නත් මම ෆ්ලයි කරනවා කියලා සිංහල ලියා ගත්තාම හරියට නිශ්චිත තැනකට දිව්ව විට හෝ ෆ්ලයි කළ විට කැමති විදිහට ලියා ගන්න ගුවන් ගමනක් ගිය විට එහෙම නැත්නම් ෆ්ලයි කළ විට ආධාරකය ලෙස එස්සරේ යෙදිය යුතුය නිශ්චිත ස්ථානයකට ගමන් කළ විට හෝ එහෙමත් ලියා ගන්න පුළුවන් නිශ්චිත ස්ථානයකට දිව්ව විට දුවපු විට ආධාරකය ලෙස එස්සරේ යෙදේ එහෙම නැත්නම් කෙටියෙන්ම ලියාගත්තොත් නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කිරීමේදී ආධාරකය ලෙස එස්සරේ යෙදේ. එහෙම ලියා ගන්නත් පුළුවන්. නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කිරීමේදී ඔයාලට කැමති විදිහට ලියා ගන්න පුළුවන්. නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කිරීමේදී ආධාරකය ලෙස එස්සරේ යෙදේ. මේ අවස්ථා දෙක තමයි එතනට තියෙන්නේ. අනිත් අවස්ථා නෙමෙයි කියන අනිත් ක්‍රියාපද නෙමෙයි. මේ ක්‍රියාපද දෙක correre සහ volare. ඒ දෙක වෙනම සටහනක් හැටියට තියාගන්න. Sir, excuse me. අන Sir, පොඩ්ඩක් repeat කරන්න නිශ්චිත ස්ථානයක නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කිරීමේදී නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කිරීමේදී ආධාරක ක්‍රියාව ලෙස එස්සරේ යෙදිය යුතුය. Thank you, sir. එස්සරේ යෙදිය යුතුය. එහෙම කරලා මෙතන මේ වාක්‍ය ටික ඔයාලා ලියා ගන්න. දැන් අපිට උදාහරණයක් හැට ගත්තොත් එහෙම අපිට නිතරම පාවිච්චි කරන ක්‍රියාපදයක් තමයි නාශ්‍යරේ කියන ක්‍රියාපදය. නේද? නාශ්‍යරේ. නාශ්‍යරේ කියලා කියන්නේ උපදිනවා. නේද? නාශ්‍යරේ. ඒක දැන් මේක පාවිච්චි කරන්න ඕනේ අපිට අතීත කාලයේදී. නේද? එතකොට මම කියනවා මෙහෙම sono nato නේද? sono nato මම ඉපදුනේ nel මම එහෙමම ලියන්න 1972 මම ඉපදුනේ 1972 කියලා මම කියනවා. සර්
දෙකේ. ඔව්. වාක්‍යයකදී ඉලක්කමෙන් දාන්න පුළුවන්ද එහෙම? ඉලක්කමෙන් දාන්න ඕනේ අකුරු වලින්ද? ඔව් දැන් මට මම දැන් මේ 1972 තමයි මට දැන් මේ වාක්‍ය දාන්න ඕනේ මෙහෙමයි ආ. දැන් ගෑනු ළමෙක් කියනවා මෙහෙම. සෝනෝනාතා මිල්ලේ නොවෙචෙන්තෝ සෙත්තන්ත දුවේ. ඔහොම තමයි දාන්නේ ලියද්දි. ඉලක්කම් වලින් මෙහෙම අකුරු වලින් දාන්නේ නැහැ. දැන් හැබැයි කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම අපිට කියන්න වෙනවනේ. කියන්න වෙද්දි අපි කියන්න ඕනේ මේ විදිහට 1900 ගණන් අපි කියද්දි කියන්නේ මිල්ලේ නොවෙචෙන්තෝ කියලා ඉතුරු ගාන මෙතන කියන්න ඕනේ. දැන් ඔයාලගේ උපන්දිනේ උපන් අවුරුද්ද මොකක්ද කියලා ඔයාලට දැන් කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ මේ විදිහට ලියපුවාම. ලියද්දි ලියන්නේ මේ විදිහට සෝනෝනාතා මම ඉපදුනේ මෙතන ඉපදලා තියෙන ගැහණු ළමෙක් නේද? සෝනෝනාතා මිල්ලේ නොවෙචෙන්තෝ සෙත්තන්ත දුවේ. සෙත්තන්ත ඊ අකුරු අඩුයි සර්. සෙත්තන්ත ඔව් මෙතන ඒ අකුරක් අඩුයි. ඔව් සෙත්තන්ත දුවේ. නේද? සොනෝනාතෝ නෙල් මිල්ලේ නොවෙචෙන්තෝ සෙත්තන්ත දුවේ. මෙතන ගෑනු ළමෙක් කියපු නිසා සෝනෝනාතා කියලා කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් දැන් ඔයාලගේ උපන්දිනේ ලියලා ඉවර වෙලා මෙහෙම කොහොමද ලියන්නේ කියලා කියන්න. එතකොට ඒ වගේම අපේ මෙතන ඉන්නව ඇති 2000 ගණන් වල ඉපදිච්ච කට්ටියත් ඉන්නව ඇති. දැන් මේ 2020 නේ 18 19 ළමයිනුත් ඉන්න පුළුවන්. ඒක 2000 ගණන් වල ඉපදිච්ච කට්ටිය. එතකොට එයාලට මිල්ලේ නොවෙචෙන්තෝ කියලා කියන්න ඕන නැහැ. නේද? එතකොට ඒගොල්ලන්ට කෙලින්ම දුවේ මීලා කියලා කියන්න පුළුවන් නේද? එතකොට ඒගොල්ලෝ කියද්දි කියන්නේ සෝනෝ නාතෝ පිරිමි ළමෙක් නම් නේද? නෙල් දුවේ මීලා. එතකොට 2000 කියලා කියද්දි ඒගොල්ලෝ කියන්නේ අකුරු වලින් ලියන්න දුවේ මීලා කියලා තමයි කියන්න ඕනේ. දුවේ මීලා දුවේ මිල්ලේ දුවේ මිල්ලේ කියලා කියන්න ඕනේ. දුවේ මිල්ලේ 2003 සොනෝනාතෝ නෙල් දුවේ මිල්ලේ 3 කියලා කියන්න පුළුවන්. සර් ඔව් නෙල් දාන හේතුවක් තියෙනවද සර්? ඔව් නෙල් දාන්න හේතුවක් තියෙනවා. ඒ අවුරුද්ද ඇතුළත ඉපදිච්ච කියලා කියන්න. එතකොට එතන තියෙන්නේ ඉන් කියන නිපාත පදයට එකතු වෙලා තියෙන්නේ මෙතන ඉල් එක තමයි එකතු වෙලා තියෙන්නේ. ඉන් එකයි ඉල් එකයි. සර් ඔව් දුවේ මීලා 3 කියලාද කියන්නේ දුවේ මිල්ලේ 3ද? දුවේ මිල්ලේ 3 එකකට කියන්නේ දුවේ මිල්ලා දුවේ මීලා වෙන්න ඕනේ. මම ඉස්සලා ලියපු එකයි හරියා. දුවේ මීලා 3 වෙන්න ඕනේ මේක. මේක පොඩ්ඩක් අයින් කරන්න. දුවේ මීලා 3 සෝනෝ නාතෝ දුවේ මීලා 3 ඒක වචනවලදී මීලා කියලා පාවිච්චි කරන්න ඕනේ. එකක් නම් තමයි මිල්ලේ කියලා කියන්නේ. එකකට කියන්නේ මිල්ලේ. ඉන් පස්සේ එන හැම එකක්ම මීලා කියලා තමයි පාවිච්චි කරන්න ඕනේ. බහුවචන වුණාට ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මීලා කියලා. සොනෝනාතෝ දුවේ මීලා 3 ඒ විදිහට පාවිච්චි කරනවා. දුවේ මිල්ලේ නෙමෙයි sorry. මෙතන අර මිල්ලේ කියලා මෙතන ආවේ 1000 නිසා. හරි. ඒ වගේ අපිට මේ අත්‍යවශ්‍යම කරණයක් ඒ විදිහට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි උදාහරණ වාක්‍ය 5ක් විතර පොඩ්ඩක් ලියා ගමු. සිංහලෙන් මම කියන්නම්. ඔයාලා ගෙදර වැඩ හැටියට ලියලා තියාගන්න මේ විදිහට වාක්‍ය 5ක්. අපි සති දෙකක් ගෙදර නැවතී සිටියා. අපි සති දෙකක් ගෙදර නැවතී සිටියා. නැවතී සිටියා කියද්දි රිමනේරේ පාවිච්චි කරන්න. ඔයාලට වාක්‍ය හදා ගන්න පුළුවන්. පෙරේදා ඒගොල්ලෝ ඊළඟ වාක්‍ය
පෙරේදා ඒගොල්ලෝ ගියා රෝමයට. පෙරේදා ඒගොල්ලෝ ගියා රෝමයට. මරියා පිටත් වුණා ප්‍රංශයට. මරියා පිටත් වුණා ප්‍රංශයට. ඒගොල්ලෝ ඔවුන් පැමිණියේ නැහැ. ඔවුන් පැමිණියේ නැහැ සිනමා ශාලාවට. ඔවුන් පැමිණියේ නැහැ සිනමා ශාලාවට. ඊයේ ඔයා බැස්සේ නැද්ද? ඊයේ ඔයා බැස්සේ නැද්ද? මොකද්ද සර් බැස්සේ? බහිනවා කියන එක ෂෙන්දරේ කියන එක පාවිච්චි කරන්න. ෂෙන්දරේ බහිනවා කියන එක. අපි නැග්ගා පස්වෙනි තට්ටුවට. අපි නැග්ගා පස්වෙනි තට්ටුවට. මාරියෝ ගැහැණු ළමයි සමග අපේ ගෙදර ආවා. මාරියෝ ගැහැණු ළමයි සමග අපේ ගෙදර ආවා. හරි. ඔය වාක්‍ය ටික හදන්න. ඔයාලට මම හිතන්නේ මේ ඉස්සරේ දාලා ඔය ටික ඔක්කොම හදා ගන්න පුළුවන්. අපි ලබන සතියේ ටිකක් අපි වර්තමාන කාලෙන් වාක්‍ය හදලා ඒකත් අතීත කාලයට හරව වාක්‍ය ටික ප්‍රැක්ටිස් කරමු අපි. දැන් ඔයාලට උතන පාඩම් කරගන්න කොටස් දෙකක් තියෙනවා විශේෂයෙන්ම. එකක් තමයි අවිධිමත් අතීත කෘදන්ත ටික පාඩම් කරගන්න ඕනේ. අවිධිමත් අතීත කෘදන්ත ටික. ඒ අවිධිමත් අතීත කෘදන්ත ඇතුළෙත් ඔයාලට පෙනෙයි අපි මේ එස්සරේ ගොඩේ ලියාගත්තු ඒවත් එතන තියෙනවයි කියලා. විශේෂයෙන්ම මොරීරේ, නාශ්‍යරේ, රිමනේරේ, ෂෙන්දරේ වගේ ඒවත් එතන තියෙනවා. ඒ කියන්නේ එතන අවිධිමත් අතීත කෘදන්ත ගොඩේ එස්සරේ සහ අවේරේ පාවිච්චි කරන දෙකම තියෙනවා. දැන් මේ දීපු ලිස්ට් එකේ තියෙන්නේ එස්සරේ පාවිච්චි කරන ඒවා විතරයි. කොර්රේ සහ බොලාරේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම එස්සරේ පාවිච්චි කරන ඒවා තමයි මේ දීලා තියෙන්නේ. ඒක නිසා ඒ කොටස් දෙක වෙන වෙනම පාඩම් කරගන්න. පාඩම් කරන ගමන්ම අපි ලබන සතියේ බලමු කොහොමද මේ ටික වාක්‍යවල පාවිච්චි කරන්න කියලා. අතීත කාල සහ වර්තමාන කාල වාක්‍ය අරගෙන. එතකොට අපිට පුළුවන්කමක් තියෙයි ඕනම වාක්‍යයක් නේද? ඕනම වාක්‍යයක් කොටස් දෙකකට බෙදා ගන්න අපිට පුළුවන් වෙයි නේද? ඔයාලට දැන් දැනටත් ඕනනම් කරලා බලන්න පුළුවන්. ඔයාලට මේ විදිහට කෙරුවොත් එහෙම නේද? ඔයාලට දාගන්න පුළුවන්. මෙතනට දාගන්න පුළුවන්. පස්සාතෝ කියලා දාගන්න පුළුවන්. පස්සාතෝ කියලා. ඒ වගේම මෙතනට දාගන්න පුළුවන් ප්‍රෙසෙන්ට් කියලා. පොඩ්ඩක් try එකක් දීලා බලන්න. ප්‍රෙසෙන්ට් කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයාලට එකක් දාගන්න පුළුවන් ප්‍රෙසෙන්ට් වලදී ඕනනම් දාගන්න පුළුවන්. Yo vado al lavoro. කෙටි ඒවා ඉස්සෙල්ලා අපි කරලා බලමු. Yo vado al lavoro. එතකොට මේක ඔයාලට මේ පැත්තට දාගත්තොත් එහෙම ඔයාලා දන්නවා මේක sono andato al lavoro කියලා නේද?
sono andato al lavoro කියලා දන්නවා ඔයාලා මෙතනට ආපුවාම. එතකොට ඒ වගේම ඔයාලට මෙතනින් ක්‍රියාපදයක් දුන්නොත් එහෙම නේද? non ho preso කියලා කියන්න පුළුවන්. non ho preso un caffè. මම කෝපි එකක් ගත්තේ නැහැ. non ho preso un caffè. එතකොට දැන් මේක අතීත කාලය. ඊට පස්සේ මේකම වර්තමාන කාලයේ මේ පැත්තට ගත්තාම නේද? non prendo un caffè. ඒ විදිහට පාවිච්චි කරගන්න පුළුවන් නේද? non prendo un caffè. එතකොට අපි මෙච්චර කල් පාවිච්චි කරපු වර්තමාන කාල වාක්‍ය මෙතනට අරගෙන එව්ව අතීත කාලයට දාලා මේ පැත්තෙන් ලියා ගන්න පුළුවන්. එතකොට අපි අවේරේ පාවිච්චි කරද්දි පාවිච්චි කරපු මේ අතීත කාල වාක්‍ය මෙතනට දාලා ඒව වර්තමාන කාලයෙන් මේ පැත්තෙන් ලියන්න පුළුවන් පුද්ගලයාව මාරු කර කර. ඒ වගේ ඔයාලා පොඩ්ඩක් ක්‍රියාකාරකම් කරන්න. එතකොට ඔයාලට ඉක්මනට මේ කාල දෙක අල්ල ගන්න පුළුවන්කම තියෙවි. ඒතර අපි ඊට අමතරව තියෙන ඒවා ගැන වෙනම කතා කරමු. දැනට මේ කාල දෙක ගැන වැඩි අවධානයෙන් ඉන්න. මේ වගේ දෙයක් කරලා බලන්න පුළුවන් ඔයාලට. අපි ලබන සතියේ පොඩ්ඩක් වැඩිපුර ප්‍රැක්ටිස් කරමු. හරි? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් කවුරුත් මේමයි මේක අපිට තේරුන්නේ නැහැ. අලුත්ම කෙනෙක් මෙතන ඉන්නවා නම් ඇත්තටම අලුත්ම කෙනෙක් ආව නම් එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ආධාර ක්‍රියා ගැන කියනවා, එස්සරේ අවේරේ ගැන කියනවා. මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ කට්ටිය මෙතනින් ලබන පාර අපි අලුත් පන්ති වලටම සෙට් වෙන්නම් කියලා අයින් වෙනවට වඩා හොඳයි මේ කරන ක්‍රමේ සහ මේ යන ක්‍රියා විධි ටික අපිට දැනටත් ඉගෙනගෙන ඊළඟ පන්තියේදී අලුත් විදිහකට අපිත් එක්ක එකතු වෙලා කරන එක හොඳයි. දැනට පන්තියේ ඉන්න අලුත් කට්ටිය මෙතනම ඉන්නවා නම් හොඳයි අලුත් පන්තියේ පටන් ගන්නකම්. ඒක නිසා එතකොට අර අලුත් පන්තියේ පටන් ගද්දී ඒගොල්ලෝ එකතු වෙන්නේ අලුතෙන්මයි. ඔයාලා දැනටමත් පන්තියේ ඉඳලායි එන්නේ. එතකොට ඔයාලට පන්තිය ගැන වැටහීමකුත් තියෙනවා. මේ කරන සිස්ටම් එක ගැන වැටහීමකුත් තියෙනවා. ක්‍රියා මේ අපේ තියෙන ඉතාලි භාෂාව ගැන පුංචි වැටහීමකුත් එක්ක තමයි අලුත් පන්තියට එන්නේ. ඉතින් ඒක නිසා අලුත් කට්ටිය ඉන්නවා නම් ඔහොමම ඉන්න. නොතේරුණයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. පරණ පාඩම් අපි ආපහු අලුතෙන් පටන් ගද්දී ওই සෙට් එක ඔහොමම අරගෙන යමු අපි. එහෙම කරගෙන යමු. සර් අහන්න. පෙරේදකට මොකද කියන්නේ? l'altro ieri. සර් මං අයින් වෙන්නද චූටි වැඩක් තියෙනවා. හරි. හරි ග්‍රාසියේ. buonasera. පෙරේද කියලා කියද්දි l'altro ieri කියලා කියනවා. මම මෙතන ලිව්වා. l'altro ieri. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අයින් වෙන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න ඔයාලට? මේ කරපු